ඊළඟට පටන් ගනිද්දී ඔය විශ් කරන්න බැරුණා ඔයගොල්ලන්ට මේ ලැබපු අලුත් අවුරුද්ද හැමෝටම නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ හැම දිනාටම. හරිද? එසේම වේවා සර්. right ඊළඟට මේ දැන් අද ඔයගොල්ලන්ට දීපු අලුත් ID එකයි පාස්පෝර්ට් එකයි දෙක සේව් කරලා තියාගන්න. ඊළඟ සතියේ පන්ති කාලසටහන ගැන කිව්වොත් දැන් කලින් මාසේ වගේ අර එක එක දවස්වල නෙවෙයි පන්ති දාලා දෙන්නේ කලින් මාසෙ එහෙම කරන්න උනේ මාසේ මුලදී නෙවෙයි පන්ති පටන් ගත්තේ ඒක නිසා දැන් මේ මාසෙදි ක්ලාස් එක යන්නේ බුද්ධ එකම දිනයක් තුල ඒ කියන්නේ සවුදා දැන් අද සවුදානේ සවුදා තමයි ඔයගොල්ලෝගේ දවස් 4ම තියෙන්නේ දෙකමාරයි හරිද ඔයගොල්ලෝ ඉස්කෝලේ යෑමේ මොන හරි ගැටලුවක් මතුවනොත් ඉස්කෝලේ යන්න අවශ්‍යතාවය වුණොත් දැන් ගොඩක් දුරට මෙහෙට දෙකමාරට එන්න පුළුවන් වුණාට ඉස්කෝලේ ඉඳලා ගෙදරට දෙකමාරට එන එක අමාරු වෙන්න පුළුවන් බොහෝ ගොඩක් අයට ඒක නිසා වෙලාව තා පොඩ්ඩක් එහාට කරන්න බලමු එක අපි ඔයගොල්ලෝගෙන් මේ ඔයගොල්ලොත් එක්ක බලමු ඉස්කෝලේ යන්න අවස්ථාවක් වතුනෝදී සමහරට 3 හෝ 3:00ට පටන් ගන්න වෙන්නත් පුළුවන්. හරිද? right මම ගිය සතියේ දීපු assignment එකේ කියන්නේ මම ගිය සතියේ දුන්නා සංඛ්‍යා දෙකක් එකතු කිරීමට අදාළ ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්න නම් මේ ප්‍රෝග්‍රෑම් එක හදන්න කලින් අපි ලියන්න ඕනේ ඇල්ගොරිතම් එක සහ ගැලීම් සටහන. ඇල්ගොරිතම් එක සහ ගැලීම් සටහන ලියන්න ඕනේ මම කිව්වා ඒක ප්‍රශ්නයක් විදියට ඔයගොල්ලෝගේ පොතේ ලියලා මට ඇල්ගොරිතම් එක සහ ගැලීම් සටහන පොතේ ඇඳලා පිළිතුර විදියට මට ඒකේ ෆොටෝ එකක් අරගෙන මීටින් එක එහෙම නැත්නම් අද ක්ලාස් එක පටන් ගත්තට පස්සේ ඒකට ඇටච් කරලා එවන්න එහෙම නැත්නම් මම කිව්වා ඒක මට ලැබෙන්න සලස්වන්න මගේ WhatsApp නම්බර් එකට හරි එවන්න කියලා. හරිද? ඊළඟට ඔයගොල්ලන්ට දැන් මම තව දෙයක් මතක් කරන්න ඕනේ දැන් කලින් ගිය මාසේ අපි ස්ටාෆ් එක ඔෆිස් එකේ ඉඳී නැති හින්දා විවිධ ගැටලු තිබුණා ෆීස් ගෙවන්න ඒ වගේ දේවල්. දැන් ප්‍රශ්නයක් නැහැ. ස්ටාෆ් අනිත් කට්ටිය ඔෆිස් එකේ ඉන්න නිසා ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තිබුණොත් ඔෆිස් නම්බර් එකට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ හරිද ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ message එකක් දාලා දෙන්න පුළුවන්. ආයෙත් කරගන්න කියන්නේ ඒ දුන්නේ අයිතර පොඩ්ඩක් බලන්න. හරි ගොඩක් අයට මේ ප්‍රශ්න තියෙනවා ක්ලාස් එක ලොග් වෙන්න බෑ ඒ වගේ මේ ප්‍රශ්න තියෙනවා ඒක නිසා තමයි මේ කෝල්ස් එක වෙනවා හරියට. හරිද? මේ right ගිය සතිය ආවේ නැහැ මොකක්ද කරන්න ඕනේ කියලා අහනවා පුතේ ගිය සතිය ආවේ නැත්නම් ඒ කියන්නේ අන්තිම සතිය ආවේ නැත්නම් මම වීඩියෝ එක දාලා ඉදී YouTube එකේ channel එකට ඒකෙන් බලාගෙන තාම new year එකට සුබපතන happy new year හැමෝටම මම කිව්ව පටන් ගනිද්දී මේ ඒකෙන් බලාගෙන ගිය සතිය වීඩියෝ එක දාලා ඉදී ඒ වීඩියෝ එක බලාගෙන note එක සම්පූර්ණ කරගන්න ඒ දේවල් ටික කරන්න හරිද අනිවාර්යෙන්ම note එක සම්පූර්ණ කරගන්න එක වැදගත් ඊළඟට ප්‍රායෝගික දේවල් දීපුත් මම කරලා පෙන්නුවා අපි කරන් යන ස්කැච් පාඩමකට දාලා ඒ ටිකත් වීඩියෝ එකෙන් බලන්න ඔය දේවල් ටික කරගන්න. හරියට දැන් කම්පියුටර්ස් පාවිච්චි කරන අයට මම කිව්වා මේකේ වීඩියෝ එකක් දාලා තියෙයි ඒක බලලා ඔයගොල්ලන්ට පුළුවනි. දැන් මේ පාඩමේ දැන් තියරි ප්‍රැක්ටිකල් දෙකම තියෙන නිසා ගොඩක් දුරට දැන් ඔයගොල්ලෝ දැන් පුළුවන් ප්‍රැක්ටිකල් පාඩම නිසා මේක ෆෝන් තියන අයට කරගන්න බෑ හැම හිතලා පාඩම අතහැරලා දාන්න එපා හේතුව ඔයගොල්ලෝ මේ ස්ක්‍රැච් පාඩම කොහොම හරි කරන්න ඕනේ නැත්නම් අටවසරේදී දින කොටස් ටික කරන්න බෑ මේ වෙද්දි සමහර වෙලාවට අටවසරේ අච්චුපොත ලැබිලා තියෙනවා නම් බලන්න ඒකේ තියෙනවා වැඩසටහන් සංවර්ධනයේ පාඩම යටතේ ස්ක්‍රැච් වල මේකෙදි කතා නොකරන ඇඩ්වාන්ස් කොටස් ටිකක් තමයි ඒකෙදි තියෙන්නේ හරි ගිය සතියේදී මම ඔයගොල්ලන්ට අපි කතා කරේ ඇල්ගොරිතම් සහ ගැලීම් සටහන්. ඊට කලින් සතියේත් මම මතක් කළා ඊ සතියේ අපි ඇල්ගොරිතම් ගැලීම් සටහන් ගැන කතා කළා. ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කරන තැනට නිකම්ම ප්‍රෝග්‍රෑම් එකක් ලියලා බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා ඒ කොටස් ටික අපි කතා කරා. හරිද? එතකොට අද අපිට තියෙනවා ඔයගොල්ලෝ ඉතිරි දීපු වැඩක් තියෙනවා. ඒකට අනුව ප්‍රැක්ටිකලි කොහොමද අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ අපි ගිය සතියේ ඔයගොල්ලන්ට දීපු ඇල්ගොරිතම් එක සහ ගැලීම් සටහන පාවිච්චි කරලා බලමු කොහොමද ස්ක්‍රැච් වලින් ඒකට අදාළ වැඩසටහන් ලියන්නේ කියලා. right. ඊට පස්සේ දැන් මම ගිය සතියේ දීපු ප්‍රැක්ටිකල් එකෙන් ඔයගොල්ලෝගේ අඩුපාඩු කීප දෙනෙක් මම දැක්කා එකක් තමයි සමහර අය
ඇල්ගොරිතම් එකේ අර අච්චු පොතේ මුලින්ම තියෙනවා වැරදි කිහිපයක්. ඒක තමයි මේ පියවරයන් දෙකක් එකට ලියලා තියෙනවා. සාමාන්‍ය ප්‍රැක්ටිකලි ප්‍රෝග්‍රෑම් එක හදද්දී පියවර දෙකක් එකට ක්‍රියාත්මක වෙන්න විශේෂයෙන්ම ඉන්පුට් දෙකක් එකට අරගන්න එක ටිකක් අමාරු වැඩි. හරිද? ඒක නිසා ඒකේ වැරද්දක් තියෙනවා. දැන් අපි දැන් කරලා බලමු කොහොමද එතකොට මේක ප්‍රැක්ටිකල් එක නිවැරදිව හැදෙන්න ඕනේ. නිවැරදිව ප්‍රැක්ටිකල් එක ඇල්ගොරිතම් එක සහ ෆ්ලෝ chart එක එහෙම නැත්නම් ගැලින්ස් දාලා නිවැරදිව ලියවෙන්න ඕනේ කොහොමද කියලා අපි දැන් ඊළඟට බලමු. හරි මම ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ ගාව අච්චුපොත් නැති නිසා ගොඩක් අය ගාව අච්චුපොත් ඉස්කෝලේට බාර දීපු නිසා මම ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකට පේන්න අපි දැන් යන පාඩමට අදාළ කොටස ෂෙයා කරන්න නම් ස්ක්‍රීන් එකේ කිසිම දෙයක් අඳින්න එපා. අඳුදින් මම වේටිං එකට දානවා ක්ලාස් එකෙන්. හරිද? ඒක නිසා ඒ වගේම මතක් කරන්න ඕනේ පුතේ ක්ලාස් එක පටන් ගන්නදී ගොඩක් දෙනෙක් මම තමයි මියුට් කරන්නේ ඔයගොල්ලෝගේ මයික් එක. ගොඩක් අය මයික් එක ඔන් කරගෙන දන්නේ නැහැ සමහර වෙලාවට. ජොයින් වෙච්ච ගමන් ඔයගොල්ලෝගේ මයික් එක ඔන් එකේ ඉන්න තියෙන්නේ. මම වීඩියෝ එක ඔන් වෙන්න දෙන්න එපා කියලා දින්නේ ගොඩක් මේ පාටිසිපේෂන් අයට. හැබැයි සමහර අය මයික් කැමරා එකත් ඔන් කරනවා සමහර වෙලාවට. අවශ්‍ය නැහැ. විශේෂයෙන් මයික් එක ඕෆ් කරලා තියන්න. ගොඩක් වෙලාවට ඇහෙනවා මේ ගෙදර අම්මා බයිනේවත් ඇහෙනවා. අම්මගේ පොත් ඉල්ලනවා ඇහෙනවා. හරිද? මේ ක්ලාස් වල පාඩමට සූදානම් වෙලා ක්ලාස් එකට එනවා නම් ඔයගොල්ලන්ට තියෙන ගැටලු අඩුයි. හරි? right මම දැන් ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. ඔයගොල්ලෝගේ අච්චුපොත 7 වසරේ අපි දැන් ඉන්න පාඩමට අදාළ අච්චුපොත ෂෙයා කරන්නම්. ඒක බලාගෙන අපි ඉස්සරහට පාඩම කරගෙන යමු. හරි. අපි ගියසදී කතා කරා මේ ස්ක්‍රැච් වැඩසටහන තුල ඔපඩි කරාට පස්සේ අපිට හම්බ වෙන බ්ලොක් පැලට් එක ගැන කතා කරා. හරිද? බ්ලොක් පැලට් එක තුල කියන දේවල් කතා කරා. ස්ක්‍රැච් එක පොඩ්ඩක් කරලා බලමු මේ ප්‍රෝග්‍රෑම් දෙකක් විතරද. right බ්ලොක් පැලට් එකේ තියෙන මේ බ්ලොක් ටැග්ස් ගැන අපි ගියසදී කතා කරා. ඊට අමතරව ප්‍රැක්ටිකලි නිකන් කරලා බැලුවොත් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් දැන් මම ඒක දන්නේ නැහැ. ස්ක්‍රැච් මේ ස්ක්‍රිප්ට් එක ලියන ඒරියා එකේ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන තැන ගැන කතා කරා. ඊට අමතරව අත්‍යවශ්‍යම දේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න අපි පාවිච්චි කරන ස්ක්‍රැච් වල තියෙන බ්ලොක්ස් ටික ගැන කතා කරා. මේ වර්ග කරලා තියෙන්නේ ඇයි? ඒ වර්ග අතර තියෙන්නේ මොනවද කියන එක ගැන අපි ඊයේ සතියේදී කතා කරා. අවසානයේදී මේ ටික නෝට් එකේ ලියුවා. හරිද? මොෂන් කියන වර්ගීකරණය ගත්තොතින් එයා අර අපිට අවශ්‍ය කරන ස්ප්‍රයිඩ් එකේදී එහා මෙහා ගෙනියන්න තමයි පාවිච්චි කරන්නේ. ලුක්ස් කියන එක පාවිච්චි කරොත් ස්ප්‍රයිඩර්ස් අතර සංවාදය කියන්නේ එහෙම නෙවෙයි. දැන් ස්ප්‍රයිඩ් අතර කියලා කිව්වම අපිට අවශ්‍ය නම් ඕන දෙයක් අතර දෙන්නේ කතා කරන විදිහට ප්‍රෝග්‍රෑම් එකක් කියන්න පුළුවන්. මේකදී සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට වඩා භාවිතා කරන්නේ දැන් ප්‍රෝග්‍රෑම් එක ලියද්දී අපිට පුළුවනි ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේ හෝ අතරමැදදී මොන හරි දෙයක් මේක බලන කෙනාට පේන්න වචනයක් ඒ වගේ දෙයක් දාන්න. අන්න ඒකට තමයි ගොඩක් දුරට මේ ලුක්ස් කියන එක පාවිච්චි කරන්නේ. සවුන්ඩ් ප්‍රැක්ටිකලි එකක් කළත් වෙනවම පොඩි පොඩි ශබ්දයක් ප්ලේ කරන්න පුළුවන් අපිට අවශ්‍ය තැනකදී. ඒකට ශබ්ද ගොඩාක් ස්ක්‍රැච් එකේ දීලා තියෙනවා. එතනින් අපිට කැමති එකක් සිලෙක්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පෙන් කියන එක ගැන කතා කරා. වේදිකාව මත රේඛා සහ විවිධ හැඩතල ඇඳීමට. අපි අර ප්‍රෝග්‍රෑම් එකේ ලියන ස්ථානයේ විවිධ දේවල් කියන්නේ අපිට ඕනනම් මේ ස්ප්‍රයිඩ් ගමන් කරන මාර්ගය අඳින්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් පෙන් එක. ඒකට කැමති කලයකට දීලා ඒ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් පෙන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඩේටා කියන එක වැදගත්ම දෙයක් මේ ස්ක්‍රැච් වැඩසටහනේදී ඔයගොල්ලන්ට ඒක ගන්නන්න තියෙන කොටසක්. විශේෂයෙන්ම ප්‍රෝග්‍රෑම් හදද්දී අත්‍යවශ්‍යම වෙන දෙයක්. දැන් මම ඉස්සරදී දීපු ප්‍රෝග්‍රෑම් එක අද හදනකොට මේ data කියන එක වැදගත්ම කොටසක්. හරිද? ඒක හරියටම ප්‍රැක්ටිකලි බලාගෙන ඉන්න හරියට සර් එක්ස්කියුස් මී සර් අර සංඛ්‍යා දෙකක් එකතු කරාම එන ඒක එවන්න ඕනද සර් දැන්? සාසිර ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා සුළු chat එකේ යවන්න. ඔයගොල්ලෝ කතා කරනකොට පාඩමට බාධායි. ඒක නිසා මොන හරි ගැටලුවක් තියෙනවා නම් chat එකේ මෙසේජ් එක දාන්න. ඒක මම බලලා උත්තර දෙන්නම්. හරිද? මයික් එක ඔන් කරලා කතා කරන්න වෙලාවක් දුන්නාම නැත්නම් දැන් මම පාඩම කරගෙන යනකොට කතා කරනවා. ඊට පස්සේ මම ආයෙ පාඩම මාතෘක දෙන මතක නැහැ. ඊට පස්සේ ඒම ගැටලු වෙනවා. ඒක නිසා පාඩම නැවතුණු පස්සේ කතා කරන්න. ඊට පස්සේ මේ data එකෙන් පස්සේ
ඉවෙන්ට් එක ගැන කතා කරා මේක සාමාන්‍යයෙන් අපි ප්‍රෝග්‍රෑම් එක මේ හදද්දී මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්න ඕන කොහොමද කියලා අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන විදිහටද මේක වැඩි පටන් ගන්න ඕන කියලා. අපිට උදාහරණයක් අපි දෙන ස්ප්‍රයිට් කෙනෙක් උඩ ක්ලික් කරනම මේක වැඩ කරන විදිහට අපිට හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කැමති වෙනත් ඔබ්ජෙක්ට් එකක් දාලා ඒකට ක්ලික් කරනවා මේක එන විදිහට හදන්නත් පුළුවන්. ඔය වගේ අපිට අවශ්‍ය ඕනම ක්‍රමයකට මේක වැඩ කරන විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඒක කරන්නේ අනිවාර්යයෙන්ම මෙතන තියෙන අපිට පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ ඉවෙන්ට්ස් වලින් කෙනෙක් කවුරු හරි එක්කෙනෙක්ව ඉවෙන්ට්ස් වලින් තෝරගන්න වෙනවා. හරිද? එතකොට ඩේට් එකෙන් පස්සේ අපිට හම්බ වෙන බ්ලොක් පැලට් එක තමයි මේ ඉවෙන්ට් කියන බ්ලොක් ටික. ඊට පස්සේ හාඩ යනකොට කන්ට්‍රෝල් එක. ගොඩක් වැදගත් එකක්. ඉස්සරහට කියන්නේ අපි හදන ප්‍රෝග්‍රෑම් ඉන්දියන්ට දියුණු කරද්දී අපිට ඒක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය වෙන දෙයක් තමයි මේ කන්ට්‍රෝල් කියන බ්ලොක් පැලට් එක. ඊළඟට සෙන්සින් එක අපි ඇතුළත් කරන දත්තයක්. අපි මොන හරි උදාහරණයක් දැන් අපි ඊළඟට කරන්න දෙන ප්‍රෝග්‍රෑම් එක පළමු සංඛ්‍යාවට දෙවෙනි සංඛ්‍යාව ලබා දුන්නාම මේ දෙක එකතු වෙන ප්‍රෝග්‍රෑම් එකක් හදද්දී පළවෙනි සංඛ්‍යාව හා දෙවෙනි සංඛ්‍යාව ඉන්පුට් කරන්න ඕන ඉන්පුට් එක දෙන්න තැනක් නිර්මාණය කරගන්න මේ සෙන්සින් වලින්. ඒක තමයි යාට තියෙන ආදානයෙන් ලබා ගැනීම කියලා. يعني ඉන්පුට් ලබා ගන්න තැන කියලා දීලා තියෙන්නේ ඒකයි. ඊළඟට ඔපරේටර්ස් ගත්තදී අපි හදන හැම ගණිත ගැටලුවක්ම විසඳන්න අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ඔපරේටර්ස් තියෙනවා. මෙතන එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම සහ greater than less than ගොඩක් තියෙන ඔයගොල්ලෝ ස්ටැට් එක දැම්මනම් දකින්න ඇති. එතනින් ඔයාලට කැමති ඔපරේටර් එක සිලෙක්ට් කරගැනීමේ පහසුව තියෙනවා හදන ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ වැඩ කරන සංවර්ධනය කිරීම කියන කොටස පැහැදිලි කරා. ස්ටැට් එක ඕපන් කරගෙන ඊට පස්සේ උපදෙස් කාණ්ඩ මේ බ්ලොග් ෆයිල් එකට ලින්ක් තෝරගෙන ඔයාලට අවශ්‍ය උපදෙස් ටික විතර දාලා ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන කැනඩ එකක් දාලා අවසානයේ ඒක රන් ප්‍රෝග්‍රෑම් එහෙම නැත්නම් ප්‍රොපලේෂණය ධාවනය කරන්න කියන දැනට එකම අපි කලින් සතියේදී කතා කරා. හරිද? බලමු දැන් ගොඩක් අය මට ඉවල තියෙනවා මේ ගොඩාක් ඉවල තියෙනවා මේ හරි ඔන්න ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලෝ වල ප්‍රැක්ටිකල් තියෙනවා මම වෙන්නේ. මම ඒක බලලා මේ පාඩම යන අතරතුරදී ඔයගොල්ලෝට කියන්නම් මොනවද ඔය තියෙන ප්‍රශ්න තියෙනවා. හරි. කැල්කියුලේටර් හතරේ වල තියෙනවා. හොඳයි. ස්ටැටිස්ටික්ස් වැඩ කරද්දී ඔයගොල්ලෝ හොයාගෙන ඉස්සරහට වැඩ කරගෙන යනවා හරිය ගොඩක් හොඳයි. රයිට්. හරි අපි දැන් මේ ස්ටැටිස්ටික්ස්දී මම ඔයගොල්ලන්ට උදාහරණයක් තමයි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න දුන්නේ. අපි බලමු මේ ස්ටැටිස්ටික්ස් වලට මොකක්ද මේ පියර්ලකට සහ රැක්ටිකල් දෙකකට පාවිච්චි වෙන්නේ ප්‍රෝග්‍රෑම් එකේ ඉස්සරහට බැලන්ස් එකේ වැඩ කරන මම මේක ඔයගොල්ලන්ට පහසු වෙන්න වීඩියෝ ෆීචර් එකක් දාලා තියෙනවා මේක බලලා පොඩි මේ ඔයගොල්ලෝ පුරුවයි ගෙදර ගාම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් බලන්න. හරි ඒක කරලා බලන්න ඉස්කෝලේ යන කෙනෙක් ඉන්නේ ඉස්සරහට කිව්වා මේ IT සබ්ජෙක්ට් එකට තියෙන දේ මොකක්ද මේ මාතෘකාවට ඒක වල ඉවර කරලා මේ දේවල් ටිකක් නිකන් ඉන්නකම කරලා බලන්න. අපි ත්‍රිකෝණාංශයක වර්ගඵලයේ කියන ප්‍රැක්ටිකල් එක ඉඳලා තව ඔයගොල්ලෝ දකින්න ගොඩාක් ප්‍රැක්ටිකල් ඉන්නවා මේ පොත තුල. හරි. right දැන් අපි බලමු මේ හරි ස්ටැට් වල ඉන්ස්ටෝල් කරගන්න බැරි ප්‍රශ්න වලට මම ඔයගොල්ලන්ට කිව්වා මම කලින් ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට නෙවෙයි ඊට කලින් අතවසරේ ළමයින්ට ප්‍රයෝජනවත් විදිහට ස්ටැට් එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාලා ඇති. මුලින්ම වගේ දාපු වීඩියෝ එකක්. ඒකේ මොන හරි ගැටලු තියෙනවා නම් තව වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාන්නම්. අපි කරලා දාන්න ඕනේ මොකක්ද කියලා අහනවා නෑ මම තාම ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි කරන්න කිව්වේ නැහැ හැමෝටම. මම කිව්වේ ඇල්ගොරිතම් එක සහ ෆ්ලෝ chart එක ඉස්සෙල්ලා හදලෙවන්න ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මේ කියන්නම් මේ ප්‍රෝග්‍රෑම් එක හදනවා නම් ඒක හදලෙවන්න ඕනද නැද්ද කියන එක කියන්න. මොකද ප්‍රෝග්‍රෑම් එක හදන්න හැමෝටම කම්පියුටර්ස් නැති ප්‍රශ්න තියෙන නිසා මම ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලන්ට කරන්න කියලා තාම මොකොත් ඒ ගැන කිව්වේ නැහැ. හරි. ගිය සතියේ මම ඔයගොල්ලන්ට දුන්නා සංඛ්‍යා දෙකක් ඇතුළත් කරාට පස්සේ
ඒ සංඛ්‍යා දෙකේ එකතුව එන්න අපිට පුළුවන් නිර්මාණය කරන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. අන්න ඒක නිර්මාණය කරන හැටි මම ගිය සතියේ ඔයගොල්ලන්ට ලියන්න කියලා පොඩි ගෙදර වැඩක් දුන්න හෝම්වර්ක් එකක් දුන්නා. සමහර අය කළා මට ඒක ඇටැච් කරලා ඉවරලා තිබුණා. රයිට්. ඊට පස්සේ දැන් මම කතා කරනවා අද අපි මේ ප්‍රශ්නෙට අදාළ ඇල්ගොරිතම් එක බලමු. පළවෙනි පියවර විදිහට ගේසනේ දීපු වැඩසටහනට අදාළව පළවෙනි ඇල්ගොරිතම් එකේ පළවෙනි පියවර තමයි ඉස්සෙල්ලාම අපි මේකට ආරම්භයක් ගන්න ඕනේ. ඒක ප්‍රැක්ටිකලි මම ඔයගොල්ලන්ට දෙන්නවා. අනිවාර්යෙන්ම හැම ප්‍රෝග්‍රෑම් එකක්ම කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ස්ක්‍රැච් වලදී මේක ප්‍රැක්ටිකලි කරන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ආරම්භය කියන්නේ. දෙවෙනියට වෙන්න ඕනේ පළමු සංඛ්‍යාව ඇතුළත් කිරීම. හරිද? මුලින්ම ඉන්පුට්ස් මොනවද කියලා මේක අඳුනගත්තා නම් පළමු සංඛ්‍යාව සහ දෙවෙනි සංඛ්‍යාව තමයි මම ගිය සතියේ තිබු ගානට අදාළව තියෙන ඉන්පුට් දෙක. මුලින්ම ඊළඟට වෙන්න ඕනේ ආරම්භයේ පස්සේ පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න. පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න. ඊට පස්සේ වෙන්න ඕනේ දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න. හරි? දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න. ඊට පස්සේ වෙන්න ඕන දේ තමයි මේ දෙකේ එකතුවට දැන් අපිට හොයන්න ඕනේ එහෙම නැත්නම් පළමු සංඛ්‍යාව ඇතුළත් කරන පළමු සංඛ්‍යාව සහ ඇතුළත් කරන දෙවන සංඛ්‍යාවනේ අපි හොයන්න ඕනේ එකතුව. එතකොට ඊළඟ පියවර විදිහට අපි ලියන්න ඕනේ පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාව එකතු කිරීම කියලා ලියුවත් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අපි ලියන්න ඕනේ එකතුව සමානයි. නැත්නම් ටෝටල් එක. හරිද? එකතුව සෙවීම සඳහා පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාව එකතු කිරීම. මම ලියනවා පළමු සංඛ්‍යාව එකතු කරන්න දෙවන සංඛ්‍යාවට. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ප්‍රොසෙස් එක තමයි මේක. පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාව එකතු කිරීම. පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාව එකතු කිරීම තමයි මේකේ තියෙන ප්‍රොසෙස් එක. අවසානයේට වෙන්න ඕනේ පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාව එකතු කරාට පස්සේ අවසානයේට එන්න ඕනේ ඇල්ගොරිතම් එක තුල එකතුව පෙන්වීම. හරිද? එකතුව පෙන්වීම. අවසානයේට මේකෙන් පස්සේ නිමාව. හරි ඔන්න නිමාව. ඔන්න කීසති මම දීපු ඔයගොල්ලන්ට දීපු ප්‍රශ්නෙට අදාළව නිර්මාණය වෙන්න ඕනේ ඇල්ගොරිතම් එක තමයි මේ. මුලින්ම වෙන්න ඕනේ ආරම්භ වෙන්න ඕනේ වැඩි. ඊට පස්සේ පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕනේ. දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕනේ. එතකොට ඉන්පුට්ස් දෙකයි මේකේ තියෙන ඉන්පුට් දෙක වුණා. ඊට පස්සේ මේකේ තියෙන ක්‍රියාවලිය එහෙම නැත්නම් ප්‍රොසෙස් එක කියලා අපි කියනවා පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාව ඇතුළත් කිරීම. ඊළඟට එකතුව වෙනවීම. අපි මේකෙන් බලාපොරොත්තු වෙන දේ අවුට්පුට් එක තමයි එකතුව. මේ ඇතුළත් කරපු සංඛ්‍යා දෙකේ එකතුව ලබා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක. එකතුව වෙනවීම. එකතුව වෙන්නලා ඉවරනාට පස්සේ මේ වැඩේ මෙතනින් ඉවර වෙන්න ඕනේ. හරිද? එතකොට ඔන්න ගිය සතියේ මම දුන්නු ප්‍රශ්නෙට අදාළව. එහෙම නැත්නම් සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන ඕනෑම සංඛ්‍යා දෙකක එකතු සෙවීමට අදාළව මම දුවා ෆ්ලෝ chart එක. එහෙම නැත්නම් ගැලින්ස් දාන සහ ඇල්ගොරිතම් එක ලියන්න. හරිද? ඔන්න ඇල්ගොරිතම් එක අපි නිර්මාණය කරා මම ගිය සතියේ දීපු ප්‍රශ්නෙට අදාළව. ඊළඟට ෆ්ලෝ chart එක ඇඳුදී ෆ්ලෝ chart එකක් අපි අනිමු. ඒක පොඩ්ඩක් ඉස්සරහට ගෙනත් දීලා ෆ්ලෝ chart එක ඇදලා බලමු. මුලින්ම එහෙම නැත්නම් ඇලිෂන් ගන්න ඇදලා බලමු. මුලින්ම ඕවල් හැඩෙන් මේක ස්ටාර්ට් වෙන්න ඕනේ. හරිද? ආරම්භය. ඊට පස්සේ පහළට මේක පහළට ගලාගෙන යන එකක්. ඒ කියන්නේ අනුක්‍රමය කියන එකට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අයිති වෙන්නේ. සිලෙක්ෂන් එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් අපි ඉස්සරහට හදමු. දැනට මෙයා අනුක්‍රමය කියන එකට තමයි අයිති වෙන්නේ. අතරමඟදී තේරීමක් එහෙම නැත්නම් නැවත සිදුවීමක් පුනරුද්ධරණයක් රිපිටිෂන් එකක් මුකුත් නැහැ. ඒක නිසා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අනිවාර්යයෙන්ම අයිති වෙන්න ඕනේ අනුක්‍රමය කියන කොටසට. මුලින්ම ආරම්භය ගත්තා. ඊට පස්සේ ඉන්පුට් එකක් නිසා අපිට පෙන්නන්න ඕන මෙන්න මේ හැඩයෙන් පළමු සංඛ්‍යාව ඇතුළත් කිරීම. මම ගෙනියන පළමු සංඛ්‍යාව ඇතුළත් කිරීම. ඊට පස්සේ වෙන්න ඕන දේ තමයි දෙවන සංඛ්‍යාව ඇතුළත් කිරීම. දෙවන සංඛ්‍යාව
ඇතුළත් කිරීම. ඊට පස්සේ වෙන්න ඕන දේ තමයි මේකේ තියෙන එකම process එක ක්‍රියාවලිය first number දාන second number first number का second number පළමු සංඛ්‍යාවට එකතු කරන්න දෙවන සංඛ්‍යාව ක්‍රියාවලිය. ඊට පස්සේ වෙන්න ඕන දේ තමයි පිළිතුර වෙන්නීම ආයිමත් output එකක් නිසා කලින් හැදීම තමයි total එක එහෙම නැත්නම් එකතුව වෙන්නීම. එකතුව වෙන්නීම අවසානයේට වැඩේ ඉවරයි ප්‍රෝග්‍රෑම් එකේ වෙන්න ඕන අපි බලාපොරොත්තු වෙච්ච ක්‍රියාවලින් ඉවරයි නම් අවසානයේට ප්‍රෝග්‍රෑම් එක නිමා වෙන්න ඕන. හරිද? එතකොට ඔන්න ඇල්ගොරිතම් එක සහ ගැලීම් සටහන. ඇල්ගොරිතම් එක සහ ගැලීම් සටහන කියන මේ දෙකේම මේ පියවර ටික අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. උදාහරණයක් එක පියවරක් අඩු වුණොත් මේක වෙන්නේ නැහැ නේ. ඇත්තටම වෙන්නේ නැහැ නේ. පළමු සංඛ්‍යාව දලත් කළා දෙවෙනි සංඛ්‍යාව මේක නැතුව එකතු හොයන්න බෑනේ. අනිවාර්යයෙන්ම පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරා නම් ඊට පස්සේ තියෙන්න ඕන අනිවාර්ය පියවර තමයි දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කිරීම. ඊට පස්සේ තමයි මේ සංඛ්‍යා දෙකකට එකතු කරලා අවසානයේට එකතු වෙන්නලා වැඩේ නිමා වෙන්න ඕනේ. හරිද? එතකොට ඔන්න ඔය විදිහට වුණාම තමයි ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ඇතුළත් මේක ඉවරදීව වැඩ කරන්නේ. හරිද? දැන් ස්කෙච් දාගන්න බැරි ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවා. මම නැවත මතක් කරන්න පුතේ ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරද්දී පළවෙනි කාරණාව තමයි Adobe AR කියන software එක මුලින් download කරගන්න. හරිද? ස්ක්‍රිප්ට් එක දාන්න බෑ Adobe AR software එක නැත්නම් ඕගොල්ලෝ දාන්න. හරි Adobe AR එක නැතුව මොන විදිහටවත් ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරගන්න බෑ. ඒක නිසා මුලින්ම කරන්න ඕනේ Adobe AR කියන software එක download කරලා දාගන්න. ඊට පස්සේ තමයි ස්ක්‍රිප්ට් version ඔයාලා කැමති version එකක් දාගන්න පුළුවන්. සාමාන්‍ය අච්චුපුතේ තියෙන 2.1 අලුත් version එක 3.3 එක මේ දෙක දින වෙනස්කම් ගත්තාම අච්චුපුතේ තියෙන ප්‍රෝග්‍රෑම් හදන්න ඒක දිහා බලාගෙන කරනවා නම් ඔයාලට හරියන්නේ 2.1 3.3 එකේ අලුත් graphical user interface එකක් තියෙන ටිකක් වැඩ කරනකොට නිකන් හොයාගන්න බැරි වෙයි පරණ එකේ වැඩ කළා. හරිද? ඒක නිසා මේ හරියටම මේ ඔයගොල්ලෝ ඔයාලට ගැලපෙන ඔයාලට වැඩ කරන්න පුළුවන් version එක හොයාගන්න 3.3 එක හොඳයි ලස්සනයි ඒක. හම්බුනා කියලා වෙබ්සයිට් ඔෆ්ලයින් එකක් හොඳයි. මම වීඩියෝ එකේ දාලා තියෙන ඔයගොල්ලන්ට හරියටම ඕනේ link එක එකකින් ගන්න. ඒකේ තියෙනවා දෙකම. ඔය YouTube එකේ analysis කියලා type කරද්දී ඒක නෑ මම කිව්වේ. ඔයගොල්ලෝ මුදේ Adobe AR කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ගන්න බෑ. එතකොට එන්නේ එකපාරම Adobe Acrobat Reader එක හරි වෙන එකක් තමයි download වෙන්නේ. එතකොට ඔයාලට ස්කැච් එක දාගන්න බැරි වෙනවා. ඒක නිසා මම ඔයගොල්ලන්ට මේ ස්කැච් ඉන්ස්ටෝල් කරමු කියන වීඩියෝ එකේ පහළ දීලා ඇති. හරි මේ ස්කැච් ඉන්ස්ටෝල් කරන වීඩියෝ එක පහළ දීලා තියෙනවා. ලින්ක්ස් දෙකක් description එකේ බලන්න. ඒ දෙක උඩ ක්ලික් කරාම කෙලින්ම ඩවුන්ලෝඩ් වෙනවා අප්ලෝඩ් එකට ආයෙ කොහොමද යන්න ඕනේ නැහැ. ඒකෙන් අරගන්න. හරි. එතකොට ඔයාලට ලේසියෙන් පුළුවන් මේ ස්කැච් එක ඉන්ස්ටෝල් කරගන්න. හරි. ඊළඟට ඒ දෙකත් අරගෙන ඔයාලට ස්කැච් ඉන්ස්ටෝල් කරගන්න බැරි ප්‍රශ්නයක් එනවා නම් අනිවාර්යයෙන්ම ගැටලුව තියෙන්නේ වෙන කොහොමවත් නෙවෙයි. ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක හරියට ඩවුන්ලෝඩ් වෙලා ඒක ඉන්ස්ටෝල් වෙන්නේ නැත්නම් චෙක් කරලා බලන්න ඔයාගේ කම්පියුටර් එකේ දිනේ වෙලාව හරියද කියලා. දිනේ වෙලාව වැරදි නම් ගොඩාක් අයට මේක දාගන්න බෑ. ප්‍රශ්නේ තමයි කම්පියුටර් එකේ date and time පරණ එකක් නම් තියෙන්නේ. අනිවාර්යයෙන්ම ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරන්න බෑ. ඒක ඒකේ database කොටසක් ගන්න නිසා ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරද්දී නිවැරදි දිනේ සහ වේලාව ලබා දීම ඉතා වැදගත්. එහෙම නැත්නම් ඔක වැඩ කරන්නේ නැහැ. හරිද? ඒ කාරණාව හරියට මතක තියාගන්න හරියටම කරන්න ඩවුන්ලෝඩ් කරද්දී link එකකින් යන්න හරිනේ ස්ක්‍රිප්ට් එකෙන් ස්ක්‍රිප්ට් එකෙන් මේ ඔය කියමු ප්‍රෝග්‍රෑම් එතකොට ඔයගොල්ලන්ට කරලා බලන්න පුළුවන්. ඊළඟට අනිත් ප්‍රශ්න තමයි ගොඩක් අයට ෆෝන් එකේ තියෙන අයට ෆෝන් එකෙන් මේක කරන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නේ. ෆෝන් එකෙන් ස්ක්‍රැච් එක කරන්න පුළුවන්. හැබැයි ඒක ඔය සාමාන්‍ය ස්ක්‍රැච් එක ඉන්ස්ටෝල් කරන්න බෑ ඒකේ. විශේෂයෙන්ම ඔෆ්ලයින් වැඩ කරන්නේ නැහැ ෆෝන් එකේ. ඔන්ලයින් තමයි ඉන්ටර්නෙට් ඔන් කරගෙන තමයි ප්‍රෝග්‍රෑම් හදන්න පුළුවන්. හැබැයි ගැටලුවක් නැහැ වෙනසක් නැහැ. මේ විදිහටම ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහටම ස්ක්‍රැච් එක ක්‍රියාත්මක කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. හරිද? දැන් අපි
ප්‍රැක්ටිකලි මේ බලමු මේකේ ඔයගොල්ලෝ මම මේ ගෙදර වැඩක් විදිහට දුන්න ගොඩක් අය ගල්ලේවා අඩුපාඩු තිබ්බ සමහර අය විතර ගොඩක් අය මේ ඇල්ගොරිතම් එක ගැලපෙන්නේ හරියටම ලියලා තිබුණා මේ ලියවලට මේ විදිහටම සමහර අය නම් බලලා රූප සටහන් වල පාවිච්චි කරපු එකක භාවිතා කරපු මේ හැඩතල වල ගැටලු තිබුණා මානව වෙලා තිබුණ හැඩතල හයවතරේ තමයි ඔයගොල්ලෝ මේ හැඩතල වලින් කියන කාර්ය ගැන පැහැදිලි කරේ ගොඩක් අය ඒක හරියට කළා සමහර අය කිහිපදෙනෙක් විතරක් බලන්න දෙනවා හරි ඒක අවශ්‍ය නැහැ දැන් ඔයගොල්ලෝගේ අඩුපාඩුවක් කියනවා නම් ඒක හදාගන්න මේක බලලා හරිද අඩුපාඩුවක් තියෙනවා නම් දැන් පොඩි වෙලාවක් දෙන්න ඕක හදාගන්න ඕන ඉස්සෙල්ලාම ආරම්භය මේ ඇල්ගොරිතම් එක හරියට හදාගන්න ආරම්භය පළමු සංඛ්‍යාව ඇතුළත් කරගන්න ඊට පස්සේ දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කරගන්න ඊට පස්සේ පළමු සංඛ්‍යාවට දෙවෙනි සංඛ්‍යාව එකතු කරන්න ඊට පස්සේ එකතුව පෙන්නන්න අවසානයේ නිමාව ඊට පස්සේ මේකට අදාළ ෆ්ලෝ chart එකේ මෙතන ගැලීපනාණයට තිබුණේ හරි මේ ඇල්ගොරිතම් එක සම ෆ්ලෝ chart එක මම හිතනවා ඔයගොල්ලෝ ලියා ගන්න නැති කියලා අඩුපාඩු දුන්නා ගොඩක් අයගේ සමහර අයගේ පොඩි පොඩි ප්‍රශ්න දෙයක් තිබුණා මේක දුක් කියලා හැමදේම ඉවරයි. දැන් මම ඔයගොල්ලන්ට නැවත ස්ක්‍රීන් එකේ මේක දානවා ස්ක්‍රීන් එක බලාගෙන මේ බලන්න ඔයගොල්ලන්ට මේ ස්කැට් එකේදී අර සමහර අය ගොඩාක් ප්‍රශ්න කරනවා. I calculators available are product लेगा මේ ගොඩක් ඒ ප්‍රෝග්‍රෑම් හදලා වල දෙන හොඳයි දැන් බලමු ගොඩක් අය ප්‍රශ්න දෙනවා මේ ඉතුරු කරගන්න ඒවා ඒ වගේ ගොඩක් අය බලමු කොහොමද මේ එදිට කරගන්නේ කියලා මම ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි පෙන්නන්නම් රයිට් මම ඔයගොල්ලන්ට දැන් කිව්වා ස්කැට් එක දාන්න කලින් Adobe එයා එක ඩවුන්ලෝඩ් කරගන්න දීත්මා මගේ වින්ඩෝ එකේ මම තුවා ෂෙයාර් කරද්දී ඉවර මොකද අදින්න දෙනවා මම ඔයගොල්ලෝ වේටින් එකේ දාලා තියෙනවා අන්තිමට හරියද ඒක නිසා මේ මම තුවා බලන්න මගේ වින්ඩෝ එකේ මොකද අදින්න එපා මම ඔයාලව බෑන් කරලා ක්ලාස් එකේ හරියද ඒක පැහැදිලි නෑ හරි මම ගියසතේ කිව්වා මුලින්ම Adobe AI එක දාලා ඊට පස්සේ ස්කෙච් දාන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම Adobe AI එක ඉස්සෙල්ලා डाउनलोड කරලා තියාගන්න ඊට පස්සේ ස්කැච් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න. හරිද? මේක ගන්න මම ඔයගොල්ලන්ට කිව්වා මේ මේ YouTube channel එකේ තියෙනවානේ දාලා වීඩියෝස් ඒකෙදි මේ පහළම තියෙන වීඩියෝ එකක් ගත්තොත් අවසානයේට මගේ ඇති වීඩියෝ එකක් ප්ලේලිස්ට් වල ස්කැච් කියන කොටස දාලා පුතේ මෙන්න මේකේ ස්කැච් ඉන්ස්ටෝල් කරපු කියන වීඩියෝ එකේ යටතේ ස්කැච් ඉන්ස්ටෝල් කරපු කියන වීඩියෝ එක යටතේ මම මේකෙදි කියනවා මේ මුලින්ම අපි මේ ස්කැච් එක දාන්න ඕනේ මෙන්න මේක කියලා. ඒ කියන්නේ Adobe එක දාන්න ඕනේ කියලා එක. Adobe software එක ඔයාලට ගන්න බැරි නම් ඔයාලට තියෙන කෙලින්ම මේකේ තියෙනවා පුතේ මේ මම දාලා මේක description එක යටතේ show more කියන එක උපෙන්නන්නේ show more වලට පස්සේ මෙන්න මේක තියෙනවා කෙලින්ම ඉස්සෙල්ලා තියෙන්නේ Adobe AI එක ඩවුන්ලෝඩ් කරගන්න link එක. ඊට පස්සේ තියෙන්නේ ස්ක්‍රැච් එකේ offline editor එක. ඒ කියන්නේ මේක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරපු offline editor එක ඩවුන්ලෝඩ් කරගන්න link එක. හරිද? ඔතනින් ගිහිල්ලා පුළුවන් ඔයගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? හරි එහෙනම් මේ ඔය විදිහට ඔයගොල්ලෝ පුළුවන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා තියාගන්න. ඊට පස්සේ දැන් මෙහෙම ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල්ස් දෙක ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් දෙක ඉස්සෙල්ලාම ඉන්ස්ටෝල් කරන්න ඕනේ Adobe AI කියන software එක. හරිද? Adobe AI එක ඉන්ස්ටෝල් කරන්න මුලින්ම අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් ඉස්සෙල්ලා එක වැඩ කරන්නේ නැහැ. මේක අන්තරාට පස්සේ පුඩි වෙලාවක් අරගන්නවා අරගෙන මේක මම මේ විදිහට දාලා තියෙන නිසා already ඉන්ස්ටෝල් කරලා මැසේජ් එකක් කරනවා. නැත්නම් කියන්නේ next කරන්න next කරලා පස්සේ යා නිකම්ම කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ දිනවා අපිට ස්කැච් එක දාන්න. ස්කැච් එක දාලා නැත්නම් ඔයාලට දෙන්නේ ඩබල් ක්ලික් කරලා මේක රන් කරන්න. එහෙම නැත්නම් රයිට් ක්ලික් කරලා ඕපන් කරන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. ඒක රන් කරන්න
ඊට පස්සේ ඔයාලට පුළුවන් කුංචි වෙලාවක් ගියාට පස්සේ මේ ස්ටෙප් එක එයා ඉන්ස්ටෝල් කරන්න පටන් ගන්නවා. ස්ක්‍රැච් ඩවුන්ලෝඩ් කරන run as administer කියන එක එබුවත් හරිද? හරි run as administrator දුන්නත් හරි කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම එකයි. එහෙම නැත්නම් ආයෙ ඉන්ටර්ෆේස් එක run කරනවා කියන්නේ administrator ගේ අතේ තමයි ඒකට run වෙන්නේ. right. ස්ක්‍රැච් 2 offline edit එක මෙන්න මේ විදිහට පුංචි වෙලාවක් අරගන්නවා. එයා ඉන්ස්ටෝල් වෙන්නේ. ඉතුරුලා ඔය සංකාලේ ඉවර වෙනවා මේ අපේ ඩවුන්ලෝඩ් කරපු OS ටිකත් එක්ක පොඩ්ඩක් භාවිත කරන කම්පියුටර්ස් එක්ක ඔය වෙලාව ඩිපෙන්ඩ් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලකට බොහොම සුළු වෙලාවක් තමයි අපිට යන්නේ. පසුගිය මේ වෙන ප්‍රෝග්‍රෑම් එක මට එනවා. බලන්න පස්සේ ඔබ බලන්න තාම ස්කැච් දාලා නැහැ. දැම්මම පස්සේ බලලා කියන්න සතුටු වටුමාඩුවක් තියෙනවද ප්‍රෝග්‍රෑම් එක කොහොමදයිද කියලා. ආයෙ මම ඕනේ නැහැ හඳුරු මේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මම ගාව මම ඒක අරගෙන තියෙනවා. right ස්කැච් ඉස්සරලා ඉවරනාට පස්සේ කෙලින්ම ආයෙ මුකුත් නැහැ ඔයගොල්ලන්ට කෙලින්ම ප්‍රෝග්‍රෑම් එක එනවා. ඒ වගේම ඩෙස්ක්ටොප් එකට එනවා පුතේ මේ ෂෝට්කට් එක. හරිනේ. right ප්‍රෝග්‍රෑම් හදන්න කලින් ඊළඟට මම පැහැදිලි කරා මේකේ තියෙන කොටස් ගැන. ස්ටේජ් එක ඒ වගේම මේ ස්ටේජ් එකේ ඩ්‍රොප් එක එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එක එක්කවාට වෙනස් කරගන්න ඕන නම් ඔයාලට අවශ්‍ය දේ වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා හදන ප්‍රෝග්‍රෑම් වලට අවශ්‍ය නම් විතරක් ස්ප්‍රයිට් කෙනෙක්ව තියාගන්න පුළුවන්. නැත්නම් ස්ප්‍රයිට් එකක් ඕනේ නැහැ කියලා කියනවා නම් එයාවත් අයින් කරලා දාන්න පුළුවන්. හරිද? ඊළඟට දැන් අපි මේ හදන ප්‍රෝග්‍රෑම් එකට විශේෂයෙන්ම දැන් ඔයගොල්ලන්ට මම ඉස්සරදී කතා කරා ප්‍රෝග්‍රෑම් එකක් මේ දැන් මේක පොඩක් එහාට ගියොත් මේ වගේ ප්‍රෝග්‍රෑම් තියෙන පොලිටි ප්‍රෝග්‍රෑම් එක මේ සරලවම හඳුන්වන්න දීලා තියෙනවා මේ මේකේ තියෙන ටැබ්ස් එකෙන් මොනවද වෙන්නේ කියන එක ගැන. සර් කියන එක පැහැදිලි නෑ. හරි මම හිතන්නේ මේ පැහැදිලි නෑ කියන්නේ මොනවා හරි ඔයාලගේ ගැටලුවක් වෙන්න පුළුවන් කොට නැත්නම් සාමාන්‍ය මම පාවිච්චි කරන උපකරණ වල එහෙම එනවා නැහැ කියන්නේ නෑ. නමුත් මේ වෙලාවේ නම් ඒක ප්‍රශ්නයක් වෙන්නන්නේ නෑ. ඒක නිසා ඩොක්ටර් බලන්න පුතේ ඔයගොල්ලෝගේ පාවිච්චි කරන ඔය මුළු කාණ්ඩ වල මොන හරි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ මයික් වල ස්පීකර්ස් වල එහෙම ගැටලු තියෙනවද කියලා බලන්න. හේතුව මම මේ ෆෝන් එකකින් එහෙම නෙවෙයි මේ ඔඩියෝ එක ගන්නේ මයික්‍රොෆෝන් එකක් මෙතන සම්බන්ධ කරලා තමයි ඔඩියෝ කියන්නේ. ඒක නිසා මේක වෙන විදියක් නෑ. හරි. එතකොට මේ අපි ඉස්සතියේ ස්කැච් වල මම මේ ටික හඳුන්වලා දුන්නා. ඔයගොල්ලන්ට මතක නැත්නම් ඔයගොල්ලෝ නැවත ඒක මතක් කරගන්න. ඉස්සෝ කරාට පස්සේ අපිට මේ මුලින්ම හම්බෙන වින්ඩෝ එකනේ මේ ස්කැච් එක පේන්න තියෙන ඔයගොල්ලන්ට. මේකෙදි වැඩ කරන්න කලින් හඳුන ගන්න ඕනේ පළවෙනි දේවල් මෙනුස් 3ක් 4ක් තියෙනවා. පළවෙනි එක ෆයිල් එකේ ඊට පස්සේ ඉදි ටැබ් එක මෙනු එක තියෙනවා. ටිප්ස් කියන එක තියෙනවා. ඒගොල්ලෝ ක්ලික් කරගමම ඔයගොල්ලන්ට මේ පැත්තේ තියෙනවා. ප්‍රෝග්‍රෑම් හදන්න ඔයගොල්ලන්ට උදව් කරගන්න පුළුවන් දේවල් ටික. හරිද? ඒ කියන්නේ මෙහෙම නමක් වැඩ කරනවා වගේ හදන්න ඕන නම් මෙන්න මේ වගේ. හරි? ප්‍රෝග්‍රෑම්ස් එයා උදාහරණ හදපු ප්‍රෝග්‍රෑම් තියෙනවා. හරි? ක්ලික් ටු ස්ටාර්ට් එක දුන්නාට පස්සේ බලන්න පුළුවන් කොහොමද මේක හැදුවේ කියලා. ඒක දෙනවා සම්පූර්ණම ටියුටෝරියල් එකක් වගේ කොහොමද මේකේ ප්‍රෝග්‍රෑම්ස් හැදුවේ කියලා. ඒක ස්ටෙප් මේ වැඩසටහන තුලම තමයි තියෙන්නේ. ඒක එළියට අරන් බලන්න බෑ. ඔතනදී ටිප්ස් වලින් ගිහලා තමයි අපි ප්‍රෝග්‍රෑම් එක හදන්නේ කොහොමද කියලා බලන්න වෙන්නේ. ඊළඟට මේකේ තියෙන ප්‍රධානම අපි කතා කරා ඉතින් මේ ටැබ්ස් ටික ගැන. මේකේදී මොෂන් කියන්නේ මම දෙල්ලත් වෙනවා එහා මෙහා ගෙනියන්න පුළුවන් දේවල් ටිකක්. ඒ කියන්නේ මොනවා හරි අපි මොනවාරි ස්පයිඩර් කෙනෙක්ට තෝරගත්තොදී මොෂන් එක වැඩ කරනවා. හරිද? ස්පයිඩර් නැත්තම් ස්පයිඩර් තෝරලා නිකන් බෑක් ස්ටේජ් එක විතරයි නම් මොෂන් කියන එක ඇක්ටිව් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙතනදී ස්පයිඩර් තේරිලා තියෙන්න ඕනේ. එතකොට තමයි මොෂන් තියෙන්නේ. ඒ කියන්නේ කිස්පසුබිමක එහා මෙහා යන්න දෙයක් නැහැ නේ. අනිවාර්යයෙන්ම මොනවා හරි ඔබ්ජෙක්ට් එකක් ඒක සපෙක් වෙන්න පුළුවන් වෙන මොනවා හරි භාණ්ඩයක් වෙන්න පුළුවන්.
ඒ ඔබ්ජෙක්ට් එක තෝරගෙන තිබුණොත් විතරයි අනිවාර්යයෙන්ම motion කියන ටැබ් එක ඇක්ටිවේට් වෙන්නේ. ඊළඟට looks මම කිව්වා මේ වගේ මොන හරි වචන පෙන්නන්න හදාන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. සවුන්ඩ් වල පොඩි පොඩි ශබ්ද ඇතුළත් කරන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පෙන් එක ගත්තොතින් මොන හරි මූවමන්ට් එකක් ඇදලා පෙන්නන්න. යා මොන පාරද යන්නේ කියලා ඒ වගේ පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් හදද්දී පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේ පෙන් කියන බ්ලොක් එක තුල තියෙන්නේ. ඒක විනාඩි ගාම data කියන එක අපිට හරියම වැදගත්. පොඩ්ඩක් කියනවා ඒක. ඉවෙන්ට් එකට ගියාම මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න ඕන විදිහ කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න ඕනේ කියලා අපිට පුළුවන් පොඩි ආරම්භ වෙන්න දෙන්න පොඩි ටැග් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ පොඩි උඩ ක්ලික් කරාම මේක පටන් ගන්නවද එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන ස්පයිඩර් කෙනෙක් උඩ ක්ලික් කරාම මේක පටන් ගන්නවද එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ස්පයිඩර් කෙනෙක් ඩිසයින් කරන්න. නිර්මාණය කරලා මේක උඩ ක්ලික් කරාම මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවද කියන දේ තීරණය කරන්න අපි මෙන්න මේ ඉවෙන්ට්ස් වලින්. හරිද? ඊට පස්සේ මේ කන්ට්‍රෝල් වලට ගියාම සමහර තැන්වලදී ලියන ප්‍රෝග්‍රෑම් එක පාලනය කරන්න අවශ්‍ය වෙනවා. ඉස්සරහට හම් වෙනවා. ගොඩක් ප්‍රෝග්‍රෑම් වලදී පාවිච්චි කරනවා මෙන්න මේ කන්ට්‍රෝල් යටතේ තියෙන පොඩි පොඩි ටැග්ස් ටික. ඊට පස්සේ සෙන්සිට් ටැග් එක බැලුවොදී මේකේ තියෙන්නේ ඉන්පුට්ස් ලබා දෙන. ඒ කියන්නේ දත්ත ඇතුළත් කරන්න පුළුවන් ඒකේ ක්‍රම තමයි මේක තුල අපිට දීලා තියෙන්නේ. ඔපරේටර්ස් වලට ගියොදී ගණිත කර්මයන් සියල්ලක්ම අපි ගණන් හදන්න පාවිච්චි කරන ඒව විතරක් නෙවෙයි. ඒ කියන්නේ තව පොතන තුල දෙනවා තව මේ ඔබ්ජෙක්ට් ටිකක් ඒවත් බලන්න ඕගොල්ලෝ. එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම කරනවාම ග්‍රේටර් දැන් ලෙස් දැන් ඒ වගේ දේවල් වුණත් මෙතනදී හදා ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය කරන ඔබ්ජෙක්ට් ටිකක් තියෙනවා. මේ ඔපරේටර්ස් එක ඇතුලේ මො බ්ලොක්ස් එක යටතේ නම් තියෙන්නේ අපිට මෙතන අඩුපාඩු තියෙන මොන හරි බ්ලොක් එකක් තියෙනවා. ඔයාලට ඒක හදන විදිහට උත්සාහ කරලා බලන්න පුළුවන්. නැත්නම් add an extension කියලා පුළුවනි ස්ටෙප් කරලා නිර්මාණය කරන අයගෙන්ම අහලා බලන්න. මොන හරි තාම ඊට වඩා add-ons එකක් අපිට පුළුවන් මේකට add කරගන්න කියලා. හරිද? right එතකොට ඔය දේවල් ටික පාවිච්චි කරලා තමයි අපි program එක නිර්මාණය කරන්න ඕනේ. right. මේකට දැන් program එක හදන්න ගන්න කලින් ඊටත් හැමෝම ගන්නකෝ ඇල්ගොරිතම් එකයි ෆ්ලෝ chart එක අවසානට ඇදලා අපි ලියපු එක ඉක්මනට හරව ගන්නකෝ හැමෝම. මේ අපි ගිය සතියේදී මම ආයෙ පැහැදිලි කරනවා බ්ලොක්ස් ටික ගැනනේ කතා කරේ. right. ගිය සතියේ අපි කතා කරලා ප්‍රෝග්‍රෑම් එකට අදාළව මේකට data ඇතුළත් කරද්දී විශේෂයෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් හදන්න data input කරද්දී අනිවාර්යයෙන්ම මේක ඇතුළට මේ දත්තය ගේන්න කවුරු හරි කෙනෙක් නිර්මාණය කරලා ඉන්න ඕන. උදාහරණයක් අපි මොන හරි වැලියු එකක් එහෙම නැත්නම් අගයක් ඇතුළත් කරන්න මේක ඇතුලේ මේ බ්ලොක්ස් තුල දැනට කිසිම කෙනෙක් අපිට දීලා නැහැ. අගයන් ඇතුළත් කරන්න. අනිත් දේවල් වලට පොඩි පොඩි වැඩ කරන දේවල් දීලා තියෙනවා. හැබැයි අගයන් ඇතුළත් කරන්න මොකුත් දීලා නැහැ. අපිට ඒක නිසා අගයන් ඇතුළත් කරන්න සිද්ධ වෙනවා වේරියබල්ස් නිර්මාණය කරන්න. හරිද? වේරියබල් එකක් කියලා කියන්නේ අගයන් ඇතුළත් කරන්න පාවිච්චි කරන දෙයක්. උදාහරණයක් ඔයගොල්ලෝගේ අච්චුපත අපි ගත්තොත් ඒකේ කියනවා අගයන් ඇතුළත් කරන්න. මෙන්න දීලා තියෙනවා විචල්්‍ය භාවිතය. ක්‍රමලේඛනයේදී අගයන් తాවකාලිකව මතකයේ තුල තැන්පත් කිරීම සඳහා තමයි මේ වේරියබල්ස් පාවිච්චි කරන්නේ. A බඳුන සහ B බඳුන කියලා වාදන දෙකක් තමයි දීලා තියෙන්නේ. ඒක ඇතුලේ ඔයගොල්ලෝට පේන මොන හරි තියෙනවා. හැබැයි මේ දෙකේ තියෙන එකම දේ නෙවෙයි. එක ප්‍රමාණයෙන් වෙනස් වාදන දෙකක් තුල වෙන වෙනම මේ දාලා දෙන මොන හරි ද්‍රව්‍යයන් වගේ ඒ දෙක A බඳුනේ ඇති ද්‍රව්‍ය B බඳුනට B බඳුනෙන් කර A බඳුනට මාරු කිරීම සලකුණු කියලා ඊට පස්සේ තියෙනවා. ඒ කියන්නේ විචල්‍යයන් අතර හුව මාරු කිරීම. ඒ
කියන්නේ එකතු කරනවා මේත් එක මේකට එකතු කරන්න පුළුවන් මේකෙන් ටිකක් අඩු කරන්න පුළුවන් ඒ දේවල් ටික තමයි ඔය ඔකේදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ. හරිද? දැන් අපි ප්‍රෝග්‍රෑම් එකේදී ප්‍රැක්ටිකලි බලමු අපි කොහොමද මේ වගේ දෙයක් අපි හදන ප්‍රෝග්‍රෑම් එකට පාවිච්චි කරන්නේ කියලා. හරි? උදාහරණයක් දැන් අපි නිකන් හිතමු දැන් මේ සතියේ මම දුන්නා ඔයගොල්ලන්ට මේ සුජිකෝණාංශ කලින් සතියේ කරා සුජිකෝණාංශයක වර්ගඵලයේ සෙවීම කියන කොටස. දැන් ඊට අමතරව අපිට අවශ්‍යයි ඊළඟට මම දුන්නා පළමු සංඛ්‍යාවක් ඇතුළත් කරා ඒකට දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කරාට පස්සේ මේ දෙක එකතුව හොයා ගන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්න ප්‍රශ්නයක් දුන්නා ඔයගොල්ලෝ. ඒකදී දැන් අපිට සංඛ්‍යා දෙක මේක ඇතුළට දෙන්න නම් අනිවාර්යයෙන්ම මේ දෙක ඇතුළේ රඳවලා තියාගන්න. මේ සංඛ්‍යා දෙක తాවකාලිකව මතක තියාගන්න තැනක් හදා ගන්න ඕනේ. අන්න අපිට එතකොට සිද්ධ වෙනවා variables දෙකක් නිර්මාණය කරන්න. right? program එක ලියන්න කලින් අපි මේ variables ගොඩනගාගෙන ඉන්නවා. යන අතරතුරේදී නම් හදාන්න පුළුවන්. නමුත් දැන් මේ වගේ program එකක් දැක ගමන් අපි තේරුම් ගන්න ඕන මේකට අනිවාර්යයෙන්ම විචල්‍යයන් දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි පළමු සංඛ්‍යාව අනිත් එක තමයි දෙවන සංඛ්‍යාව. right. දැන් මේකෙදි කැමති නම් අපිට මේ වැඩේ ලස්සනට කරන්න ඕන නම් මොන හරි මේ ස්ප්‍රයිට් කෙනෙක්ව පාවිච්චි කරන්නත් පුළුවන්. මම නිකන් ඔයගොල්ලන්ට දැන් මේ හදන පළවෙනි දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක නිසා පොඩි වෙනසකටත් එක්ක මම ස්ප්‍රයිටර්ස්ලා එක්කෙනෙකුත් පාවිච්චි කරලා මම මෙයාව අයින් කරනවා. බෑක්ස්ටේජ් එකට වෙන ස්ප්‍රයිට් කෙනෙක්ව තෝරගන්නවා. මොන හරි නිකන් අපි බලමු අපිට නිකන් දැන් ගණන් ගණිතයේ ප්‍රශ්නයක් කියලා නේද? ගණිතයේ ප්‍රශ්නයකට මොන හරි හරියන එකක් තියෙනවද කියලා මේක තුල සාමාන්‍යයෙන් මේකේ එහෙම අපි බලාපොරොත්තු වෙනා වගේ දේවල් නැහැ. ගොඩක් මේ එක එක පොඩි කාටුන් රූප ඒ වගේ දේවල් තමයි ගොඩාක් දුරට තියෙන්නේ. හරි අපි මෙතනින් නිකන් ඔයලා ගමු නිකන් පොඩි දෙයක් මොන හරි හරි right මම පේන් පොයින්ට් වල නිකන් සිලෙක්ට් කරලා අර ගන්නවා ඔපේක් කරලා එයා හොඳයි කියලා මේ ගණන් එහෙම කියන්න. හරි right දැන් අපිට ප්‍රෝග්‍රෑම් එක හදන්න ඕනනම් ඊට පස්සේ මෙයාගේ backdrop එක එකත් ඔයාලට ඕනනම් මෙතන සිලෙක්ට් කරලා වෙනස් කරන්න පුළුවන්. මෙතන තියෙනවා new backdrop කියලා. ඒකේ තියෙනවා change backdrop library එකෙන් ඔයාලට ඕනනම් අරගෙන backdrop එකක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොකක් හරි ඔයාලට කැමති එකක් මම පොඩි මේ beach එකක් හරි මේ පොඩි beach එකක් ඇඩ් කරනවා මේකේ backdrop එක විදිහට ඒක තෝරගෙන ඕකේ කරනවා. එතකොට ඔන්න මේ වගේ පොඩි backdrop එකක් හදන්න පුළුවන්. හරි ඊට අමතරව ඔයාලට ඕන මේ backdrop එකේ තාම මොන හරි මේක මොන හරි ලියලා තියන්න ඒක ගැටලුවක් නැහැ. ස්ටේජ් එක තෝරන්න backdrop එක ගත්තා ඊට පස්සේ ඔයාලට ඕන නම් මෙතනින් ඔයාලට ලියන්න අවශ්‍ය නම් මේක තුල මොන හරි ක්ලික් කරලා මොන හරි මෙන්න ටයිප් කරලා තියාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි ඒක ඔයාලට කැමති තැනකින් ගිහිල්ලා තියලා backdrop එක ඔය වගේ හදා ගන්න පුළුවන්. හරිද? ඒකට එන්නේ මෙතනින් backdrop එක තෝරලා මෙතන දෙනවා backdrop කියලා ටැබ් එකක්. ඒක තෝරන්න sound backdrop මේ script මෙතනින් ඔයාලට අවශ්‍ය එක තෝරන්න. හරිද? හරි. ඔන්න එතකොට ඔහොම තෝරලා ඊට පස්සේ ස්ප්‍රයිට් එක තේරුනහම තමයි අපිට එන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන කොටස. හේතුව දැන් ස්ප්‍රයිට් කෙනෙක් ඉන්න නිසා මේ හදන ප්‍රෝග්‍රෑම් එක මම ලියන්නේ මේ ස්ප්‍රයිට් එක තමයි මගේ ප්‍රධාන උදාහරණයක් හිතමු නළුව මෙයා තමයි. හරිද? මෙයා තමයි මගේ මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී ඒක ඇතුළේ ඉන්න වැඩ කරන කෙනා. සාමාන්‍යයෙන් අපි හදන මේ ඇත්තම ප්‍රෝග්‍රෑම් වලට මේ වගේ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපිට නිකන් පොඩි වෙනසකටත් එක්ක මේ වගේ දේවල් දීලා බලන්න පුළුවන්. right දැන් අපිට තියෙනවා ඊළඟට ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් මම කිව්වා දැන් අපිට දීලා තියෙන්නේ variables දෙකක් සහිත ප්‍රෝග්‍රෑම් එකක් නේ හදන්න. ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන ප්‍රෝග්‍රෑම් එකක් දීලා තියෙනවා. variable දෙක හදා ගන්න වෙනවා. මම හදනවා make variable වල ක්ලික් කරලා data කෙනෙකුට ක්ලික් කරලා make variable කෙනෙකුට ක්ලික් කරලා list කියන එක දැන් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න නෑ. ඒක 9 වසරේ කොටසේ තියෙන්නේ. ඒක පස්සේ අපි කරමු. make variable කෙනෙකුට ක්ලික් කරලා variable එකක් අලුතෙන් ඩිසයින් කරන්න පුළුවන්. මම ඩිසයින් කරනවා number 1 කියලා variable එක. හරිද? එතකොට ඔන්න number 1 කියන එක මෙතනින් පෙන්නනවා. right ඊට පස්සේ තව variable එකක් ඕනේ අපිට number 2 කියලා. හරිද? ඔන්න දෙවෙනි සංඛ්‍යාවත් මෙතනින් පෙන්නනවා variable එකේ. ඊට පස්සේ
total එක පෙන්නන්න ඕන නම් variable එකක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා කියන විදිහට හදන්නත් පුළුවන්. හරිද? මෙයා කියන විදිහට හදන්නත් පුළුවන්. නැත්නම් variable එකක් දෙන්නත් පුළුවන්. මම ඉස්සර නිකන් මෙයා කියන විදිහට program එක හදමුකෝ. හරිද? මේ cartoon නෙවෙයි හොඳේ කට්ටිය දන්න එපා cartoon එකක් බලන්න කියලා. නැත්නම් අම්මයි තාත්තයි වයින් පුළුවන්. මේ PG වෙලාවේ මේ දෙයට cartoon පෙන්නන්න cartoon නෙවෙයි. මේ program එකක් ලියන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල් තමයි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. හැමදේම කියලා දෙන්න ඕන හින්දායි මේ ස්පයිඩර් කෙනෙක්ව මේ දේවල් ඔක්කොම මම මේකට අරගත්තා. right. මේ ස්පයිඩර් තියාගෙන දැන් program එක ලියන්නයි සූදානම් වෙන්නේ. program එක ලියද්දී මුලින්ම අපිට ඕනනේ දැන් පළවෙනි සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාවයි මේ program එක ඇතුළට අරගන්න. දැනට මේක රන් කරනවම මුකුත් නැහැ. ඉන්පුට් වෙන තැනක් මේ පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න තැනක් ඒක මුකුත් නැහැ. තැන් දෙක හැදුවට මේක ඇතුළට දත්ත යවා ගන්න ක්‍රමයක් ගැන තාම අපි කතා කරේ නැහැ. හරිද? දැන් මේක ඇතුළට දත්ත දාන්න නම් අපිට සිද්ධ වෙනවා මේක ඇතුළට දත්ත දාන්න නම් අපිට සිද්ධ වෙනවා කෙනෙක්ව නිර්මාණය කරගන්න මේක ඇතුළට දත්ත දාන්න නම් අපිට කෙනෙක්ව නිර්මාණය කරන්න වෙනවා කොහොම කෙනෙක්ද අපිට දැන් හදා ගන්න වෙන්නේ අපිට දැන් නිර්මාණය කරන්න වෙනවා මේක ඇතුළට මේ variables වලට දත්ත ගේන්න පුළුවන් කියලා. අපි sensing වලට යනවා. අපිට input දෙන්නේ එතනින්නේ. sensing වලට ගිහිල්ලා අහන්න. right ප්‍රශ්නයක් අහන විදිහට අපි inputs ඇතුළත් කරගන්න ask කියන එක මම මෙතනදී copy කරගන්නවා. right ඒක ගන්න කලින් අපි තාම නිර්මාණය කරේ නැහැ මේ program එක කොහොමද run වෙන්න ඕනේ කියලා. මේකට ක්ලික් කරාමද එහෙම නැත්නම් මෙන්න මොකක් හරි එකක් උඩ ක්ලික් කරාමද ඒ කියන්නේ එක්ක මෙයා උඩ ක්ලික් කරාමද වැඩ කරන්න ඕනේ කියලා right. මම ඔය පොඩි වෙනසකටත් එක්ක eventually මේ ස්ප්‍රයිට් තමයි දැන් තෝරලා තියෙන්නේ. පෙන්ගුයින් දැන් තෝරලා තියෙන්නේ. ඒක නිසා මෙයාව තෝරලා right ඒකට ක්ලික් කරාම වෙන්නනවා කාවුද තෝරලා තියෙන්නේ කියලා. මෙන්න මේ ස්ප්‍රයිට් එක ක්ලික් කරාම when this spider click අහන්න ඔයාගේ නම මොකද්ද කියලා නෙවෙයි. අහන්න enter first number කියලා ප්‍රශ්නයක් දෙන්න. enter first number නැත්නම් පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න. enter first number කියලා ප්‍රශ්නයක් අහන්න. හරි දැන් මේකට ක්ලික් කරලා බලන්න. හරි. enter first number. හරි එයා ඒක කියනවා දැන්. මෙතන මේ වගේ දාලා තියෙනවනේ. ස්ප්‍රයිට් එකක් දාලා තියලා right enter first number කියලා හදුවා. ඊට පස්සේ අපිට පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරාම 10යි කියලා enter කරාට පස්සේ ඒකේ එන්න ඕනේ පළවෙනි variable එක ඇතුළට. හරිද? දැන් දැනට පළවෙනි variable එක ඇතුළට එන්නේ නැහැ හේතුව තමයි මම තාම කිව්වේ නැහැ මේ ඇතුළත් කරන දත්තය කොහාටද යන්න ඕනේ කියන එක කියන්නේ. හරි එතකොට ප්‍රශ්නයක් මම ඇතුළත් කරන දත්තය යන්න ඕන තැන මම කිව්වේ නැහැ කියන්නේ ලොකු ගැටලුවක්. ඔයි හරි හරි කාගෙද දන්නේ නැහැ මයික් ඔන් වෙලා මේ hina වෙනවා එහෙනම් hina වුණාට කමන්නේ මයික් ඕෆ් කරගෙන හරි right දැන් අපිට මම කිව්වේ දැන් මේ variable එකෙන් දෙන දත්තය කොහාටද යන්න ඕනේ මේ variable එක ඇතුළට එන්න ඕන අපි input කරන දත්තය right දැන් අපි මේක තමයි නවත්තන්නේ ප්‍රශ්නේ එතන දැන් ඊට පස්සේ data වලනේ අපි මේ variable එක හැදුවේ right එතනම තියෙනවා මේ variables වල අදාළ number 1 ද number 2 ද දැනට මේ program එක තුල ඉන්න variable තමයි මෙතන තියෙන්නේ number 2 ට මේකට ක්ලික් කරාම අහන්න ask enter first number කියලා. ඒකට දෙන උත්තරේ යන්න ඕනේ set වෙන්න ඕනේ number 1 එක. මේකට දෙන උත්තරේ තමයි set වෙන්න ඕනේ. right. උත්තරේ කොහෙන්ද හොයාගන්නේ? sensing වල තියෙනවා මේකට අහන මේ ප්‍රශ්නෙට අහන answer එක දෙන්න right. answer එක මෙතන දෙන්න. ප්‍රශ්නයක් අහනවා ඒකට දෙන උත්තරේ number 1 කියන variable එකට වැඩි යන්න ඕනේ. රන් කරලා බලමු දැන්. මෙයා උඩ ක්ලික් කරාම ඔන්න run වෙනවා program එක. ඔයගොල්ලෝ දාන්නතර බැරි වුණා full screen එකට දාපන්. මේක වලට ක්ලික් කරාම enter first number කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් තියෙන්නේ පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න. මෙතෙන්ද පළවෙනි සංඛ්‍යාව කීයද කියලා දුලා enter කර ගමන් අවශ්‍ය සංඛ්‍යාව දෙල enter කර ගමන් ඒක යන්න ඕනේ
number 1 කියන variable එක. හරිනේ එතකොට හදපු කොටස දැන් වැඩ කරනවා. I know එකකින් ආයි. ඔන්න පළවෙනි සංඛ්‍යාව දැන් වැඩ කරනවා. ඊට පස්සේ දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා ප්‍රශ්නයක් දෙනවා. හරිද? enter second number. enter second number. ඒකට දෙන උත්තරේ යන්න ඕනේ number 2 කියන එක ඇතුළට set වෙන්න ඕනේ. හරිද? මොන දැන් ඒක ප්‍රෝග්‍රෑම් එක ගන්න. දැන් මෙයාම ක්ලික් කරන්නේ නැහැ නේ. right I want full screen එක අරගෙන මෙයාම ක්ලික් කරාම enter first number 100. දැන් නෝ 100 නේ. හරි. enter second number 200. හරි. මේකට set වෙන්නේ නැහැ number 2 කියන එකට. ප්‍රශ්නයක් තියෙනවා නේ. බලමු කොහෙද මගේ ප්‍රශ්න දෙන්නේ කියලා. ප්‍රශ්න තමයි දෙවනියට අහන ප්‍රශ්නෙට අදාළ උත්තරේ මේකට එන්න ඕනේ කියන එක ඉවර නැහැ. සිම්පලි ආන්සර් එක අරගෙන උඩ මෙතන දාන්න. හරිද? right. ඊට පස්සේ ඔන්න දැන් ආයෙත් අපි මේක full screen අරගෙන run කරලා බලමු. පළවෙනි අංකය මම දෙනවා 100යි. හරි. ඊළඟට දෙනවා 200. හරි. දැන් ආන්සර් එක එන්න ඒ කියන්නේ අපේ ගැලීම් සටහනට අනුව ඊළඟට වෙන්න ඕනේ process එක. පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරා, දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කරා. දැන් ඊළඟට වෙන්න ඕනේ process එක තමයි මේ සංඛ්‍යා දෙකේ එකතු වෙලා කොහෙද පෙන්වන්න ඕනේ කියන එක අපි දෙන්න ඕනේ. right? අපිට ඕන නම් තව variable එකක් හදලා ඒක ඇතුලේ මේ ආන්සර් එක වැටෙන විදිහට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා කියන විදිහට හදන්නත් පුළුවන්. හරිද? ආවරම ලුක්සල දෙනවා say hello කියලා නේ. right say කියලා දෙනවා right. nothing right. ඊට පස්සේ අපිට ඕන මෙහෙමත් දාන්න පුළුවන්. මේ දෙක උඩ එකතු කරාට පස්සේ ඔයාලට කැමති නම් කින් කියන එකක් වගේ එකක් දාලා කැමති නම් දාලා කියලා දාලා ඊට පස්සේ මෙයා නිකන් කල්පනා කරලා උත්තර දෙනවා වගේ එහෙම නිකන් පොඩක් ක්‍රියේටිව් විදිහට හදන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රශ්නයක් නැහැ. කියලා දාලා පොඩි වෙලාවක් ගියා තත්පරයක් විතර ඉඳලා ඔන්න එකතුව ඊට පස්සේ say කියන එකට දාලා අපිට පුළුවන් එයා එකතුව කියන විදිහට හදන්න. හරි එහෙම නැත්නම් එකතුව පෙන්වන විදිහට හදන්න පුළුවන්. right ගොඩක් සාර්ථකයි. එකතුව පෙන්වන විදිහට තමයි අපි හදන්න ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. මෙතන දෙනවනේ say hello කියලා අපිට පුළුවන් ඒක අයින් කරලා බලමු අපි. ඔයගොල්ලෝ කරලා බලන්න අලුත් දේවල්. හරිද? ඊට පස්සේ මේකට ඔපරේටර් එකක් දාලා මේක අපරමඩට දාන්න පුළුවන් සාධාරණ. හරිද? say data වලින් number 1 එක එකතු කරලා number 2 එක එකතු කරාම එන number 1 එකෙන් number 2 එක එකතු කරාම එන උත්තරේ පෙන්නන්න කියලා ඔන්න නිකන් ලියලා බැලුවා. බලමු අපි මේක හරියනවද කියලා. පොලිස් දිනේට ගත්තා. දැන් මේක උඩ තියලා ප්‍රෝග්‍රෑම් එක රන්. enter first number මම දැන් දෙනවා 55. හරි. enter second number 45යි. enter කරාට පස්සේ කියලා එයා කල්පනා කරනවා. අන්න ආන්සර් එක 100යි කියලා දැනෙනවා. හරිද? එතකොට මේ ප්‍රෝග්‍රෑම් ලියද්දී අපිට ඕන එකකින් විදිහට මේක හදන්න ඕනේ. හරි. ඔන්න variable එකක් තුල පෙන්නන විදිහට හදන්න පුළුවන්. ඔන්න කාගේ හරි මයික් එකක් ඔන් වෙලා ගෙදර මිනිස්සු කෑ ගහන ඒවත් ඇහෙනවනේ. හරිද? ඒක නිසා මේ මයික් ඔය කැමරා එකව කොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න මම ස්ක්‍රීන් එකට දානකොට ඒවත් පේන්න පුළුවන්. හරි? ඒක නිසා right. එතකොට ඔන්න අපි මේ හදපොනේ පුංචි ප්‍රෝග්‍රෑම් එකක් මම ඔයගොල්ලන්ට පෙන්නුවේ. ආයෙ මේකට ක්ලික් කරාම enter first number කියලා නැති වෙනවා. 45යි. ඊට පස්සේ ඔයාලට කැමති නම් වෙන අවශ්‍යතාවයක් දුන්නා second number කියලා පොඩි වෙලාවක් එයා ප්‍රෝග්‍රෑම් එක මතක් කරනවා 125 45 170යි කියලා ආන්සර් එක අරගෙන දෙනවා. ඔන්න අපි හදපු පළවෙනි පුංචි ප්‍රෝග්‍රෑම් එක. ඔය විදිහට ප්‍රෝග්‍රෑම් එක හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම මෙතන තියෙන blocks මේ වගේ දේවල් වැඩි යූස් කරන්නේ නැතුව backdrop අනම්මන කියලා දාන්න නැතුව කෙලින්ම පුළුවන් variables පාවිච්චි කරලා variable එකක් තුලම අපිට ආන්සර් කියන විදිහට නිර්මාණය කරන්න පුළුවන්. හරිද? හදපු ප්‍රෝග්‍රෑම් එක අවසානයේදී ඔයගොල්ලෝ ෆයිල් ගිහලා save ගිහලා ඔයා තෝරගත්ත තැනක් කොහෙද දෙනවා ඉස්සරහ හරි මොකක්ද ප්‍රෝග්‍රෑම් එකක් හදලා දාලා නැත්නම් desktop එකේ හරි කවන්නේ numbers මොකක් හරි කැමති දෙයක් දීලා save කරලා තියාගන්න. හරිද? ඊට පස්සේ දැන් මේකේදී ඔයාලට අවශ්‍ය නම් sound වලට ඕන නම් ගිහිල්ලා
ඒ මොන හරි යාට කැමති මේ මොකක් හරි සවුන්ඩ් එකක් දෙන්න පුළුවන්. මේක දෙනවනේ මම ඉඳලා කිව්වා සවුන්ඩ් ඕනනම් මෙයාට මේ මොන හරි වෙන දෙයක් කියන විදිහට හදන්න පුළුවන්. ඔය වගේ එක දේවල් කරලා බලන්න පුළුවන්. හරි ප්‍රෝග්‍රෑම් එක තුල ඔයාලට කැමති විදිහට ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ගණිතිකාත්මක වගේ දේවල් භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම වැඩේ පරිස්සමෙන්ම කරන්න ඕනේ. එහෙම නැති වුණොත් පොඩි අපිට මේ ප්‍රෝග්‍රෑම් හදද්දී ඔය වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. right ඒක නිසා ප්‍රෝග්‍රෑම් ලියද්දී විශේෂයෙන්ම data භාවිත කරද්දී හරියටම මේ variable එකක් වලින් වෙන්නේ මොකක්ද කියන එක හරියටම මතක තියාගන්න. right ඊට පස්සේ මම තව පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ කතා කරන්න තව පොඩි ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. right ප්‍රශ්නයක් කරන සුසිත සර් එයාගේ අතකොල් ගන්න බැරිද කියලා. හරියට අතට දන්නේ. right මම දන්නවා ඔයා කියන්නේ මේ ස්ප්‍රයිටර් කෙනෙක්. මෙහෙමද ස්ප්‍රයිටර් අපිට කස්ටමයිස් කරනවා නම් මේ ස්ප්‍රයිටර් ඕනනම් මොන හරි යාගේ වින්ඩෝස් කරනවා එයාගේ කොස්ටියුම් වලට ගිහින් තමයි වෙනස් කරනවා. නමුත් ඒකේදී අපිට බෑ එයා කතා කරන විදිහට ඒ වගේ දේවල් නිර්මාණය කරන්න අමාරුයි මේ පොඩක් මේ වලදී. හරිද? මේ ස්කැච් වල ඒවා වෙලා ඔය 3D ඇනිමේෂන් වගේ ලොකු උදුකාංග වල කරන දේ. හරි ඒක නිසා ඒ වගේ දෙයක් නම් මේ පොඩ්ඩක් අමාරුයි කරන්න. අමාරු නේ බෑ ඇත්තටම කරන්න මේ පොඩි ප්‍රෝග්‍රෑම් හදන එකක් නේ. හරිද? right ඊට පස්සේ අපි දැන් තව පොඩක් ඉස්සරහට යන්න වෙන ගානක් හදන්න. මේ බලමු ඊට කලින් මේ නෝට් එක චුට්ටක් ලියාගෙන අපි එමු මේ ඊට පස්සේ එමු මේ මොනවාද තව පොඩි ප්‍රෝග්‍රෑම් එකකට. හරිද? දැන් පොත් ඔක්කොගේම හරව ගන්න බලන්න මේ ලියන පොත් තියෙනවද දන්නේ? right ගිය සතියේ මම ඔයගොල්ලන්ට දුන්නා පුතේ ලියන්න මට මතක විදිහට මම දුන්නේ ඔයගොල්ලන්ට ඔක්කොම බ්ලොක්ස් එක දුන්නා නේද? හරි දැන් පොඩි මාතෘකාවක් ලියා ගන්න වැඩසටහන් සම්වර්ධනය කිරීම. right පොඩි මාතෘකාවක් ලියා ගන්න වැඩසටහන් සම්වර්ධනය කිරීම. වැඩසටහන් සංවර්ධනය කිරීම මාතෘකාව. මෙත්මිගේ මල්ලි ඇවිල්ලා මම හිතන්නේ මේ සින්දු කියන අහන පුතේ ඔයගොල්ලෝ මේ මයික්‍රොෆෝන් එක මම හදිස්සියෙන් දෙනවා ඔෆ් කරලා තියන්න. හරිද? නැත්තම් මේ බලන්න මේ ඔයගොල්ලෝ ඔය සමහර වෙලාවට සමහර මේ Zoom class වල වෙන දේවල් දැන් YouTube එකකින් දාලා දිනවා රෙකෝඩ් කරලා. හරි ඔයගොල්ලෝ කෑ ගන්න ඒවා. එහෙම රෙකෝඩ් කරන්න බෑ. දැන් කවුරු හරි මේ ස්ක්‍රීන් එක කැප්චර් කරවද කියන්නේ. ඔයගොල්ලෝ අතර ඉන්න ළමයෙක් කැප්චර් කරවද. ඒ අර මට විතරයි රෙකෝඩ් කරන්න පුළුවන්. කැප්චර් කරවදී ඔයගොල්ලෝ කෑ ගහන ඒවත් ඒකේ තියෙනවා. හරි ඒ නිසා ඒක හරි නෑනේ. ඒ නිසා මයික් එක ඔෆ් කරලා තියාගන්න අවශ්‍ය වෙලාවට විතරක් ප්‍රශ්න අහනවා මම ඉස්සෙල්ල වගේ ඔයගොල්ලෝ කෑ ගහන්න මේ පොඩි වෙලාවක් හම්බුනහම ගැටලුවක් තියෙනවා නම් කියන්න. නැත්තම් ඔන් කරාම ගෙදර අය කෑ ගහන ඒවා අම්මා බයින ඒවා පොඩ්ඩක් ඒ වගේ දේවල් අහනවා. සර් ආයි මාතෘකාව කියන්න පුළුවන්ද? මාතෘකාව ලියා ගන්න වැඩසටහන් සංවර්ධනය කිරීම. වැඩසටහන් සංවර්ධනය කිරීම. Thank you sir. ඒකේ අඩද ලියන්න ස්කැච් වැඩසටහන යොදා ගනිමින් ස්කැච් වැඩසටහන යොදා ගනිමින් ස්කැච් වැඩසටහන යොදා ගනිමින් ස්කැච් වැඩසටහන යොදා ගනිමින් වැඩසටහන් සංවර්ධනය කිරීමේදී ස්කැච් වැඩසටහන යොදා ගනිමින් වැඩසටහන් සංවර්ධනය කිරීමේදී ස්කැච් වැඩසටහන භාවිතා කර වැඩසටහන් සංවර්ධනය කිරීමේදී
වැඩසටහන් සංවර්ධනය කිරීමේදී ප්‍රථමයෙන්ම ඊට අදාළ ඇල්ගොරිතමය හා ගැලීම් සටහන සකස් කරගත යුතුය. ගැලීම් සටහන සකස් කරගත යුතුය. ප්‍රථමයෙන්ම ඊට අදාළ ගැලීම් සටහන සහ ඇල්ගොරිතමය හා ගැලීම් සටහන සකස් කරගත යුතුය. ඇල්ගොරිතමය හා ගැලීම් සටහන සකස් කරගත යුතුය. සකස් කරගත යුතුය. ඉන්පසු පරිගණකය තුළ ඇල්ගොරිතමය හා ගැලීම් සටහන සකස් කරගත යුතුය. ඉන්පසුව සද්ද අඩු වෙන හැන්නේ කියලා කියනවා කට්ටිය මේ වර්ම සද්ද වැඩි කරලා තියෙන්නේ. ඉන්පසුව පරිගණකය තුල ගබඩා කර ඇති ස්ක්‍රැච් වැඩසටහන විවෘත කර පරිගණකය තුල ගබඩා කර ඇති ස්ක්‍රැච් වැඩසටහන විවෘත කර පරිගණකය තුල ගබඩා කර ඇති ස්ක්‍රැච් වැඩසටහන විවෘත කර ස්ක්‍රැච් වැඩසටහන විවෘත කර අවශ්‍ය උපදෙස් කාණ්ඩ තෝරා ගනිමින් ස්ක්‍රිප්ට් ඒරියා තුල අවශ්‍ය පිළිවෙලට
අවශ්‍ය හවුද ඩොට්ටම් ගහන්න මේ අයනවද කියලා චෙක් කරනවා. තරුත් මේ අයනවද කියලා බලන්න මයික් එක අයනවා. අවශ්‍ය උපදේශ කාණ්ඩ තෝරා ගනිමින් ඒවා ස්ක්‍රිප්ට් ඒරියා තුලට රැගෙන ගොස් ස්ක්‍රිප්ට් ඒරියා තුලට රැගෙන ගොස් ඒවා ස්ක්‍රිප්ට් ඒරියා තුලට රැගෙන ගොස් අවශ්‍ය අනුපිළිවෙලට තබා අවශ්‍ය අනුපිළිවෙලට තබා ක්‍රමලේඛනය නිර්මාණය කරගත හැකිය. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරගත හැකිය. ක්‍රමලේඛනය සංවර්ධනය කරගත හැකිය. ක්‍රමලේඛනය සංවර්ධනය කරගත හැකිය. නිර්මාණය කරන ක්‍රමලේඛනය අවශ්‍ය නම් පරිගණකය තුල ගබඩා කිරීම සඳහා සේව් විධානය භාවිතා කර ගබඩා කර තබාගත හැකිය. අවශ්‍ය නම් පරිගණකය තුල ගබඩා කර සේව් කර තබාගත හැකිය. හරි. ඔන්න එතකොට මේ ඔය ප්‍රෝග්‍රෑම් එක හදලා ඩෙවලොප් කරලා සේව් කරන තැනට එනකම් පොඩි කොටසක් තියෙනවා ඔයගොල්ලන්ට නෝට් එකක් විදියට දෙන්න. අර ඔතේ තියෙන ප්‍රධාන කොටස් ටිකම දුන්නේ නැහැ. ඒ විදිහට මම නිකන් ලියන්න දුන්නේ. හරිද? ඊට පස්සේ මේ ඔකේ තියෙනවා අනුක්‍රමික පාලනයක් සහිත වැඩසටහන් සංවර්ධනය කියලා කොටසක්. ඒ කියන්නේ ඒක සරලම දෙයක් ක්‍රියානුවක් ගතකින් ඒකේ මෙස්සර ටික පිළිවෙලට මේ වැඩ කරන හැටි. ඒ කියන්නේ දැන් අපි හදපු ප්‍රෝග්‍රෑම් එකක් වගේ අනුක්‍රමික හරි පියවරෙන් පියවර පිළිවෙලට සමදාංගහරුවාද බදාද පෙන්වන වගේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වෙච්චර අමාරු ප්‍රෝග්‍රෑම් නෙවෙයි, පහසු දේවල් නිසා තමයි කෙලින්ම විචල්යන් වලට ගියේ. හරිද? ඊළඟට පොඩි මාතෘකාවක් ලියා ගන්න. විචල්්‍ය භාවිතය.
පොඩි මාතෘකාවක් ලියා ගන්න විචල්්‍ය භාවිතය විචල්්‍ය භාවිතය පන්ති ඉවර වෙන්නේ පුතේ 4:00ට ඉවර වෙලාවත් අහලා තියෙනවා 4:00 2:00 විචල්්‍ය භාවිතය විචල්්‍ය භාවිතය ඔන්නෝගලන්ට පේන්නේ ස්ක්‍රීන් එකකට දැම්මා මාතෘකාව විචල්්‍ය භාවිතය ඒක ඇටද ලියා ගන්න ක්‍රම ලේඛනයේදී එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් හදද්දී ක්‍රම ලේඛනයේදී ක්‍රම ලේඛනයේදී අප විසින් ඇතුළත් කරනු ලබන අගයන් අප විසින් ඇතුළත් කරනු ලබන අගයන් ක්‍රම ලේඛනයේදී අප විසින් ඇතුළත් කරනු ලබන අගයන් ක්‍රම ලේඛනයේදී අප විසින් ඇතුළත් කරනු ලබන අගයන් తాවකාලිකව මතකයේ තුල දැන්පත් කිරීම සඳහා මතක තබා ගැනීම සඳහා හරි සර් කියන්නකෝ. తాවකාලික මතක තබා ගැනීම සඳහා විචල්යන් භාවිතා කෙරේ. විචල්යන් භාවිතා කරයි. විචල්යන් භාවිතා කරයි. විචල්යන් භාවිතා කරයි. විචල්යන් නිර්මාණය කිරීමේදී එම විචල්‍යයට නමක් ලබා දිය යුතු අතර පහත ක්‍රම අනුගමනය කරමින් විචල්යක් නිර්මාණය කරගත හැකිය. 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 right. මේක විචල්‍ය නිර්මාණය කරන එක ඔයගොල්ලන්ට අමතක වෙන්න පුළුවන් නිසා ඔය ස්ටෙප් පහ පළවෙනි ස්ටෙප් මුදුගාංගේ ධාවනය කරන්න ඒක ඉඳලා
ඔය පල්ලෙහාට තියෙන පියවර පහ ඉක්මනට ලියා ගන්න පොතේ විචල්ලක් නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු පියවර කියලා ඔය මම ඔයගොල්ලන්ට පේන්න දාලා තියෙන පියවර පහ විචල්ලේ මේ ස්ක්‍රැච් විචල්ලේ සෑදීම කියන ඔය පියවර පහ පහකට ලියා ගන්න. හරි ලියවද? නෑ සර්. සර් අලිසර් කියලා කවුරුද කිව්වා නේ හරි. නෑ සර්. නැත්නම් නම. ඔව් සර්. හරි සර්. ටටි කියලා දෙන්න සර්. හරිද? right sketch කළ
ප්‍රෝග්‍රෑම් කරද්දී සාමාන්‍යයෙන් අපිට එන්න පුළුවන් ප්‍රධාන ගැටලු ටික තමයි අපි තුන් variables හදන එකක් නම් අර මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට mistake එකක් විදියට වගේ මේ අතහැරලා දැම්මනේ මේ මොනවාද අපි අනිවාර්යෙන්ම variable එක හදද්දී variable එකට දෙන නම ඔයාට ප්‍රෝග්‍රෑම් එක තුලදී නිර්මාණ ප්‍රෝග්‍රෑම් එක හදාගෙන යද්දී ඒක මොකටද හැදුවේ කියන දේ හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඒක කියන්නේ ඔයා variables හදලා ඒක පාවිච්චි කරද්දී මොන variable එකද මේකට වැටෙන්න ඕන මේ එන සංඛ්‍යා එහෙම නැත්නම් මේ අතුලත් කරන දත්තය මොන variable එකටද හරියට enter වෙන්න ඕනේ. ඊළඟට ගණිත කර්ම භාවිතා කරද්දී මොන ගණිත කර්මයකද මේකට භාවිතා වෙන්න ඕනේ. ඔය වගේ දේවල් ගැන තමයි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට variable පාවිච්චි කරද්දී නිකන් අපිට අවශ්‍ය තරම් variable නිකන් හදලා තියාගන්න යන්න එපා ප්‍රෝග්‍රෑම් හදද්දී. ඔයාට අවශ්‍ය variable එක වැරදිලා හරි වැඩිපුර variables නිර්මාණය වුණොත් ඒ variable එක delete කරලා දාන්න. ඒ වගේම අපි හදපු variable එක දැනලා තියෙනවා කොහොමද අපිට පස්සේ rename කරන්නත් පුළුවන්. sprite ලොකු පොඩි කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් කරනවා. ඕවා පළවෙනි දවසේ කියලා දුන්නා. හැබැයි නවල මතක් කළා. අපි දැන් පොඩි මේ මගේ වීඩියෝ එකක දැන් කැල්කියුලේටර් එකක් හදන්න ඊට වඩා හොඳට පැහැදිලි කරලා මම පොඩි ඔයගොල්ලන්ට කැල්කියුලේෂන් එකක් කරගන්න අවශ්‍ය කරන වීඩියෝ එකක් හදන්න මේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්නේ කොහොමද කියලා බලමු. හරි. මම ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් බලා ගන්න. අපි බලමු දැන් කොහොමද මේ ස්ක්‍රැච් එක පාවිච්චි කරලා හද ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි මම අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ගන්නවා new එකකට ක්ලික් කරලා මේක මම සේව් කරා ඒක පාරක් එකකින් ආයෙ සේව් එකක් තියලා මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් නෙගටිව් ගණිත දේක නම්බර්ස් එක රයිට් කරන ප්‍රෝග්‍රෑම් එක ඔතන සේව් කරා අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් නැවත හදන්න පටන් ගන්නවා මම මේ ස්ප්‍රයිට් එක මම පාවිච්චි කරන්නේ නැහැ හරිද දැන් ඉස්සෙල්ලා හරිද ගන්නට වඩා පොඩක් වෙනස් විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක හදන්නේ හේතුව කිව්වොත් දැන් එක ස්ප්‍රයිට් එකකින් අපිට පුළුවන් ගොඩක් දුරට එක වැඩක් එකපාර කරගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා සාමාන්‍ය කැල්කියුලේටර් එකක් නිර්මාණය කරද්දී මේ එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම කියන ප්‍රධාන ජනිත කර්ම හතරම වැඩ කරන්න ඕනේ. හරි එතකොට මට සිද්ධ වෙනවා මේකේ ස්ප්‍රයිට් එක ඉන්පුට් මම පාවිච්චි කරනවා. බලන්න ඉන්න මම ප්‍රෝග්‍රෑම් එක හදලා. මේ විදියටම හදන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඕගොල්ලන්ට තේරෙන ඕනම ක්‍රමයකට ප්‍රෝග්‍රෑම් කියන්න පුළුවන්. හැබැයි අවුට්පුට් එක හරියට එන්නේ නැහැ ඕනේ. right උදාහරණයක් මම ඉස්සෙල්ලා variable දෙයක් මේකේ හදා ගන්නවා number 1 number 2 කියලා. හරිද? number 1 කියලා variable එකක ආයමත් number 2 කියලා variable එකක හදා ගන්නවා. හරිද? number 1 number 2 කියලා variable එකක් ඔන්න මේ විදිහට හදාගන්න. number 1 එක number 2 එක කියලා variable එකක් හදාගන්න. ප්‍රශ්නයක් තියෙනවා නේද? පුළුවන් number සතරක් පහක් වුණත් එකපාරට එකතු කරන්න පුළුවන්. ඒකට අපිට ඒ අවශ්‍ය ප්‍රමාණයට variables දෙන්න වෙනවා. හරිද? දැන් ඔයාලට ප්‍රශ්න තියෙන number 5ක් එකපාරට input කරන්න නම් ඒකට අපිට වෙන ක්‍රමයක් තියෙනවා variable දෙකේ පාවිච්චි කරන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට දැම්ම කල්ප වෙන්න එපා. ඒක තියෙන ඔයගොල්ලන්ට ඇත්තටම 9 වසරේදී. හැබැයි මම ඊළඟට ස්ටැක් කොටසදී ඔයගොල්ලන්ට ඒක කියලා දෙන්නම්. number 1 number 2 input කරාට පස්සේ අපිට ඊට පස්සේ මේකේ එකතුව වෙන්නන්න ඕනේ. එකතුව හරි answer එක වෙන්නන්න ඕනේ. මම හදනවා answer කියලා. answer කියලා තව variable එකකින් හදන්න. හරි ඔන්න එක මෙතනද තියෙන්නේ. හරි number 1 එක number 2 එක. අපිට අවශ්‍ය numbers දෙකට දෙන්න හදන්න පුළුවන්. ඒව ඔයගොල්ලෝ කල්පනා කරලා තව develop කරන්න ඕනේ. හරිද? right number 1 එක number 2 එක answer කියලා program එකක් හැදුවා. මම දැන් වැඩි නැහැ. මේ back stage එකට මම දන්නවා අලුතෙන් sprite එක. හරි new sprite එකක් ගිහිල්ලා මෙතන නෑ මට ඕන කරන spiders. ඒ හින්දා මම මෙතනින් ගන්නෙ නෑ. මම මෙතනින් ගිහිල්ලා paint new sprite එක අරගන්නවා. ඒකට අලුත් sprite එකකින් මෙතන එනවා. හරි මම දන්නවා ඉතින් ටෙක්ස්ට් එක අරගෙන මට ඕනේ එකතු කරන්න නිසා මම කීබෝඩ් එකේ ධන ලකුණු මේකට දාලා. හරි කීබෝඩ් එකේ නිකන් ධන ලකුණු තමයි මේක. ඔය ඊට පස්සේ උන්න යා මගේ මේ ස්ටේජ් එකට ආව ස්පයිඩර් කෙනෙක් විදිහට මම යා මෙතනින් ගෑලා තියනවා. හරි මේකේ ප්‍රමාණය මදි නිසා මම මේකේ ප්‍රමාණය ලොකු කරන්න ප්‍රෝ කියන එක ක්ලික් කරලා එයා ඔය විදිහට ගෝ කරගන්නවා.
හරි පොඩ්ඩක් මේක එහෙම යන එක පොඩ්ඩක් වැඩි අමාරුයි මේ මෙයා හිතන ඉන්න කෙනෙක් නෙමෙයි ස්පයිඩර් උඩ ගහගෙන යනවා හරිද මේක ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට මේ සයිස් කර ගන්න පුළුවන් ඒක පිට මෙහෙම අරගෙන ග්‍රෝ කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක හදන්න එහෙම නැත්නම් මෙයා මේ තෝරලා මේක අඳින්දිව ඔයාලට උනම් මේ වගේ පොඩි කැලේ දෙයක් හරවන්නත් කවන්නේ හදා ගන්න පුළුවන් ඔන්න එක්කෙනෙක් හරි දැන් මම මෙයාට අදාළව ප්‍රෝග්‍රෑම් එක ලියනවා. මෙයාට අදාළව මම දැන් ප්‍රෝග්‍රෑම් එක ලියනවා මෙහෙම. හරිද? මේ ස්ප්‍රයිට් උඩ ක්ලික් කරනවා. මේ ස්ප්‍රයිට් උඩ ක්ලික් කරනවා දැන් මේ දාලා කොනනේ මේ දෙන්නගේ එකතුව මෙතනට එනවා. මේ ස්ප්‍රයිට් උඩ ක්ලික් කරනවා right. ඒකින්ද මම මෙයාව තෝරලා මේ ස්ප්‍රයිට් එක තෝරලා controller එකට sorry event එකට ගිහිල්ලා මම කියනවා when this is sprite click when this is sprite click किसी प्रश्न है उन मामले पढ़ाने का नहीं है when this is sprite click हमें अनवा data वरका गीला set when this is sprite click set answer to when this is sprite click set answer to operators वली එකතු කරන්න කවුරුද number 1 එක සහ number 2 එක right දැන් මේක රන් වෙන්නේ නැහැ හේතුව තමයි දැන් මේක උඩ ක්ලික් කරාම තමයි වැඩ කරන්නේ නේ දැනට කිසිම ආන්සර් එකක් එන්නේ නැහැ හේතුව මේ දෙන්නට තාම දත් ඇතුළත් කරලා නැහැ නේ දැන් ඔන්න මේ ඕගොල්ලන්ට වර්ධන විද්‍යාවක් තමයි කියලා තමයි මම කිව්වේ කාලලේට කරන්න කියලා ස්ටේජ් එක තෝරලා මේ ස්පයිඩර් එකේ ස්ටේජ් එක තෝරලා ඉස්සෙල්ලම වෙන්න ඕන දේවල් ටික අපි ලියුවෙ නැහැනේ මුලින්ම වෙන්න ඕනේ ඔන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මේක නැතුව අපි දානවා බටන් එක. හරි. ඔන්න ඕක කරලා බටන් එක. අපි අදිනවා මේ ස්ප්‍රයිට් එක තව. අපි දානවා නිකන් බටන් එක. හරි. ඒක ඔයාලට කැමති විදිහට මේක හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්දී කලයක් දානවා නම් මේකට කල පැලට් එක අරගෙන මෙතනින් කලයක් තෝරලා ඔන්න බලන්න. ඒක දැන්. ඊට පස්සේ මේක ඇතුළේ වටම ලියන්න ඕන රයිට්. ඔන්න. ඉරලිලා මේ ඔයාලට කල එකක් එකට සෙට් කරන්න නැත්නම් වෙන්නේ නැහැ නේ. ඔන්න පොඩි බටන් එකක් හැදුවා හරිද? මේක ඔයගොල්ලෝ මේ හදද්දී ඔයාලට අවශ්‍ය විදිහට ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගැලපෙන විදිහට ඕන දෙයකට බටන් එකක් හරි ඕන දෙයක් මේක තුල හදන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. බලමු ප්‍රශ්නයක් කියලා. ඔව් ස්ප්‍රයිට් ලයිබ්‍රරි එකේ බටන් තියෙනවා. මම මේ නිකන් ඔයගොල්ලන්ට හදන්න පුළුවන් කියන එක පැහැදිලි කරේ. බටන් එකේ මේකේ ගොඩාක් දේවල් තියෙන ස්ප්‍රයිට් මේකේ ඔයගොල්ලන්ට කැප්චර් පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. right ඔන්න එතකොට මම මේ කැල්කියුලේටර් එක ඔන් කරන්න ඔයාලා කැමති දේ ඔක නිර්මාණය කරන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? මම මේ ස්ප්‍රයිට් එක හරි මේ ස්ප්‍රයිට් එක හරි හදද්දී එයා හදන තැනම තමයි මේක තීරණය වෙන්නේ. හරි දැන් මෙයාට ප්‍රෝග්‍රෑම් එකක් ස්ක්‍රිප්ට් එකක් කියලා තියෙනවානේ. මම මෙයා පොඩක් මතන්නම්. පස්සේ අපි ආයෙ හදමු. ඔන්න මුලින්ම වෙන්න ඕනේ මේ කැල්කියුලේටර් එක ඔන් කරන්නේ. හරිද? ඔන් කරාට පස්සේ මොකද වෙන්න ඕනේ? when this is sprite click මේක උඩ ක්ලික් කරාට පස්සේ ප්‍රශ්නයක් අහන්න what is your name කියලා නෙවෙයි enter number 1 හරිද ඒකට දෙන උත්තරේ යන්න set උත්තරේට නෙවෙයි number 1 එකට මෙයාකට දෙන ආන්සර් එක යන්න ඔන්න හොඳට බලා ගන්න කරේ මේක උඩ ක්ලික් කරාට පස්සේ අන්න එහෙම ක්ලික් කරාට පස්සේ enter number 1 කියලා ප්‍රශ්නයක් අහන්න හරි enter number 1 ඊට පස්සේ ඒකට දෙන ආන්සර් එක මම දෙනවා ඒකට 85යි කියලා ඒකට දෙන ආන්සර් එක යන්න number 1 එක ඇතුළට. හරිනේ. ඊට පස්සේ දෙවෙනියට නැවත ප්‍රශ්නයක් අහන්න enter number 2. enter number 2. right එතකොට ඒකට දෙන ආන්සර් එක යන්න set answer to number 2 කියන එක ඇතුළට ආන්සර් එක ප්‍රශ්නෙට දෙන උත්තරේ යන්න. හරි ආයෙ ක්ලික් කරමු. මේක ක්ලික් කරාම enter number 1 95. enter number 2 65. කියන දේ ක්ලික් කරලා ඊට පස්සේ මෙතන දන්ලාපුරට ක්ලික් කරගමන් ආන්සර් එක එනවා. දැන් දන්ලාපුරක් නැහැ අපි තව ස්ප්‍රයිට් එකක හදා ගන්නවා ඉස්සෙල්ලා වගේ පේන්ට් කියලා ඔයාලට ඕන දන්ලාපුරක් මේව රෙක්ටැන්ගල් දෙකක් එකට එකතු කරලා හදන්න පුළුවන්. මේ පැත්තට එක රෙක්ටැන්ගල් එකකුයි
ඒක ඔයාලට කැමති විදියට අම්මු. මේ රෙක්ටැන්ගල් එක ගන්නද දැන් වෙන්නේ හරියට. ඊට පස්සේ ඔන්නම් ඔයාලට ඔන්නම් පවර් රෙක්ටැන්ගල් එකක් ඔයාලට කැමති පුළුවන් මම නිකන් මේ එක්සැම්පල් දෙන්න මොකද සමහර අය නම් මේක කියනවා එහෙම කියන ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය විදිහට බලනවා ඔය විදිහට ඉතින් වෙලා යන වැඩක් නේ. හරි ඔයාලට කැමති විදිහකට පුළුවන් මේක වැරදුනොත් මකල දාන්න පුළුවන් මෙතන තියෙනවා වඩා අවශ්‍ය කරන ඔක්කොම ටූල්ස් ටික. හරි. ලේසි වගේ නේද මෙතනින් අරගෙන ටෙක්ස්ට් එකක් හදාගන්න එක කියන්නේ ලේසි වගේ. මෙතනින් ඔයාලට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක නිර්මාණය කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. මෙතන ක්ලික් එකක් දුන්නා ඔයාලට අවශ්‍ය කල එකක් තියෙනවා ඔයාලට අවශ්‍ය කරන මේ පාට තියෙනවා මෙතන ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය කරන දාලා යන්න. හරි ඇඳලා වෙන්ඩස් පඩි කෙනෙකුට ක්ලික් කරගම එයා පේජ් එකට ඇඩ් වෙනවා ඊට පස්සේ ඒක ඔයාලට ඔතන එනවා ඔයාලට අවශ්‍ය විදිහට ඩ්‍රෝ කරලා මෙතනින් සයිස් එක වැඩි කරගත්ත උදාහරණයක් කම්මැලි වැඩි දැන් වෙලා යනවා මේක අපේ ඩෙකෝඩ් එක ක්ලික් කරගෙන යන්න බෑ න්යාව අරගෙන ඇවිල්ලා තමයි කියන්න ඕනේ එතකොට විතරයි කන්ට්‍රෝල් එක ඔබාගෙන try එකක් දෙන්න මෙයා මේ එන්නේ අනේක අපිට ගන්න ඕනේ. හරි. ඔන්න දැන්ලා කොහොමද හැදුවා. ඊට පස්සේ ඔන්න දැන් මේක number 1 දුන්නා පළවෙනි සංඛ්‍යාව 95 ඇතුළත් කරා දෙවෙනි සංඛ්‍යාව 25 ඇතුළත් කරා මේක ඇතුළට ගියා. මේකුණු ක්ලික් කරගම ආන්සර් එක එනවා. තාම මෙයාට වෙන්න ඕන දේ ලියලා නැහැ නේද? ඔන්න මේ ස්පයිඩර් කොට උදලා දැන් යාට දාලා දෙන්න ඉවෙන්ටලි when this is priority මේක උඩ ක්ලික් කරනවා තෝරලා තියෙන යාව මතක තියාගන්න මේක නෙවෙයි මේ බටන් සිලෙක්ට් එකේ වර්ග තියාගන්න ස්ප්‍රයිඩ් ආවදවා තෝරන්නේ කියලා when this is priority මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ මේක උඩ ක්ලික් කරාට පස්සේ වෙන්න එක තමයි data තුල තියෙන answer කියන එකට answer කියන variable එකට වෙන්න ඕනේ තමයි operators වලින් එකතු කරන්න කවුරුද number 1 එක සහ number 2 එක. හරි number 1 එක number 2 එකයි දෙකම එකට එකතු කරන්න. හරි නේද? ඔන්න එතකොට ගැටලුව තමයි අරක ඊට පස්සේ ඔන්න ආන්සර් එකක් අපි දුන්නා. හරි? right දැන් බලමු මේ දෙකේ එකතු මේකට ක්ලික් කරාම වෙනවද කියලා. හරි ඔන්න පළවෙනි සංඛ්‍යාව දෙකට මේකට ක්ලික් කරාම ආන්සර් එක එනවා. 120යි කියලා පිළිතුරක් ආවා. හරි? ඔන්න දැන් අපි ආයෙ ප්‍රෝග්‍රෑම් එක මුල ඉඳලා කරමු ඔන් කරගමු. දැන් ඔයගොල්ලෝ ඊළඟට ප්‍රශ්නයක් එනවා මේක ඔන් කරගම සාමාන්‍ය කැල්කියුලේටර් එකක පරණ ගණන් පේන්න තියෙන්නේ නැහැ නේද පරණ ගණන් අයින් වෙන්න ඕනනේ හරි සමහර අය කල්ල එක දේවල් කියනවා ඔය කස්ටමර් එකේ තියෙනවා ග්‍රෝ කරන්න පුළුවන් ගොඩක් දේවල් දෙනවා එහෙම කැමති විදිහට ඔයගොල්ලෝට කරන්න පුළුවන් කියලා මම කිව්වේ හැබැයි මේ කැල්කියුලේෂන් එක විතරක් හරියට කරන්න හරි මම මේක ගොඩක් නවත්තනවා මම කිව්වේ දැන් අපි කැල්කියුලේටර් එක ඔන් කරද්දී පරණ දීපු නම්බර්ස් මෙතනින් අයින් වෙන්න ඕනනේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙදි නම් වෙන්න ඕනේ. මේ බටන් එක ක්ලික් කරනවාම නම් මේක වෙන්න ඕනේ. කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ හිතලා බලන්න දුන්නොත් මොකද්ද වෙන්න ඕනේ. මේ වේරියබල් එක පටන් ගන්න තිබුණා. මේ වේරියබල් තුනම පටන් ගන්න තිබුණා වින්ඩෝ විදියට තිබ්බනම් හරි නේද? right. save. number 1 එක බිඳුව මුලින් save. number 2 එක බිඳුව save. answer එක බිඳුවයි. දැන් බලමු මොන මේක ක්ලික් කරගම තුනේම තියෙන variable 0 වෙනවා. හරිද? ඔන්න ඔය වගේ අලුත් දේවල් ඔයගොල්ලෝ හිතලා එකතු කරගන්න ඕන ප්‍රෝග්‍රෑම් හදලා. ඊට පස්සේ 85 15 කියන සංඛ්‍යා දෙක අදලත් කරලා දැන් දඩ ලකුණු උඩ ක්ලික් කරනවාම 100යි කියලා එනවා. ඊට පස්සේ අපි කවුද ස්පයිඩර්ස් ලා හදලා එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම කියන ප්‍රෝග්‍රෑම් ටිකම එකම කැල්කියුලේටර් එකක් තුලට එකතු කිරීම වැඩි කිරීම අඩු කිරීම බෙදීම කියන ගණිත කර්ම හතරම එකම ප්‍රෝග්‍රෑම් එකක් තුළ රන් වෙන විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ වැඩේ තියෙන්නේ ඔයගොල්ලෝගේ අතේ තමයි ප්‍රෝග්‍රෑම් එකේ ලියන විදිහ. හරිද? එතකොට දැන් මේ කම්පියුටර් හැදියා කලබල වෙන්න එපා. මේක මේ අතහැරලා දාන්නත් එපා. ෆෝන් එකක් තියෙනවනේ. ඒකනේ දැන් Zoom එකට කොහොම හරි ඇවිල්ලා තියෙන්නේ නේද? ඒකට පුළුවනි ඔයගොල්ලෝගේ Play Store එකට ගිහින් බලන්න. ස්ක්‍රැච් එක තරම්ම සාර්ථක නැතත් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් හදන්න පුළුවන් එකක් තියෙනවා. අනිත් එක තමයි ඔන්ලයින් අපිට කරන්න පුළුවන් මේ ස්ක්‍රැච්
ඒක ඇතුළට ගිහිල්ලා Google Chrome එකකින් හරි නැත්නම් වෙන මේ browser එකකින් හරි Sketch website එකට ගිහිල්ලා සත්සිදු දැන් මෙතරල බලන්න ඉතින් නැද්ද ස්ප්‍රයිට් එක ලොකු පොඩි කරන්නේ කොහොමද කියලා. උඩ තියෙනවා grow font shrink font කියලා බටන් දෙක. හරිද? මේ දෙක පාවිච්චි කරලා grow කියන්නේ ලොකු කරන්න, shrink කියන්නේ කුඩා කරන්න, මේ දෙක පාවිච්චි කරලා ඒක උඩ ක්ලික් කරලා වෙලා ක්ලික් කරන්න ස්ප්‍රයිට් උඩ. එහෙම නැත්නම් ස්ප්‍රයිට් වඳිද්දි කස්ටමයිස් එකේ ගිහිල්ලා කරන්න පුළුවන්. ඔන්ලයින් එකේදී තමයි අපිට ඒකට ෆෝන් එකෙන් කරනවා නම් කරන්න වෙන්නේ ඉන්ටර්නෙට් ඔන් කරගෙන යන්න sketch.mit.edu වගේ සයිට් එකක් තියෙන එකට යන්න ඒකෙදි ගිහිල්ලා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ෆැසිලිටිස් වලට ගිහිල්ලා අහනවා එහෙම නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එකම තමයි රන් වෙන්නේ කිසිම ගැටලුවක් නැහැ. මේකේ වෙනස තියෙන්නේ දැන් අපේ ඉන්ටර්නෙට් නැති වෙලා හැමතිස් ඉන්ටර්නෙට් නැති වෙලාවකදී ප්‍රෝග්‍රෑම් හදන්න ගියාම ඔෆ්ලයින් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ඔන්ලයින් එකේ ප්‍රෝග්‍රෑම් හදනවා කියන්නේ හැමතිස්සෙම data ඉවර වෙන වැඩක් නේ. ඊට වඩා ලේසි ඩවුන්ලෝඩ් කරලා කම්පියුටර් එකේ තියනවා නම් මේකට ඉන්ස්ටෝල් කරලා කරගන්න. අනිවාර්යයෙන් data කැපෙනවා. අයි අපි ඔන්ලයින් මොන හරි කරනවා කියන්නේ අපි මොන දේ කරත් ඒක අප්ලෝඩ් ද ඩවුන්ලෝඩ් ද අපේ data ටික කැපෙනවා. ඒක නිසා ඔෆ්ලයින් එකක් තියාගෙන වැඩ කරන එක හොඳයි. ඒක නිසා ඔෆ්ලයින් එක ගන්න. නෑ බුදුහාමුදුරුවෝ ලැප්ටොප් ඩෙස්ක්ටොප් වලට Play Store කියන්නේ මුත්තේ Android වලට තියෙන එකක්. ඒ කියන්නේ ෆෝන් වලට තියෙන එකක් Play Store කියන්නේ. කම්පියුටර් එකට ගන්න බෑ Play Store එකෙන්. ඒවා වැඩ කරන්නේ නෑ. ඒ ඩවුන්ලෝඩ් වුණත් ඒවා ඉන්ස්ටෝල් කරන්න බෑ කම්පියුටර් එකට. එතකොට ඔයගොල්ලෝ මේ ගන්න ඕනේ මේ මම අර ලින්ක් එක දාලා ඇති එකෙන් ගිහිල්ලා අරගන්න. හරිද? එතකොට හරි එක හොයාගන්න පුළුවන්. 3.3 එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ප්‍රශ්නයක් නැහැ. ඒකේ ඉන්ටර්ෆේස් එක අලුත් නිසා පොත බලාගෙන කරන්න බැරි වෙනවා. හේතුව පොතේ තියෙන 2 පොයින්ට් එකට දාලා මම ඔයගොල්ලන්ට ඔය පෙන්නපු ප්‍රෝග්‍රෑම් එක. හරි? ඒක නිසා තමයි එහෙම කිව්වේ. ඊළඟට දැන් ඔයගොල්ලන්ට ආයතන පද්ධතියේ ලබන සතියේ සමුද දෙකමාරනේ. මේ කාලය තුලදී ඔයගොල්ලෝ උත්සාහ කරන්න සම්පූර්ණ කැල්කියුලේටර් එකක් නිර්මාණය කරන්න. හරිද? එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම සහිත සම්පූර්ණ කැල්කියුලේටර් එකක් නිර්මාණය කරන්න try එකක් දෙන්න පුළුවන්. මොනවාරි ප්‍රශ්නයක් තිබුණොත් හරි. ඉෂාන් අදලු ජොයින් උනේ යාට තේරෙන්නේ නැහැ කියලා කියනවා. පුතේ තේරෙන්නේ නැත්නම් පරණ වීඩියෝස් ටික බලන්න වෙනවා අනිවාර්යයෙන්. හරිද? එහෙම නැත්නම් ඉෂාන් පාඩම් කරගන්න බැරි වෙයි. අනිවාර්යයෙන්ම පරණ වීඩියෝස් ටික බලන්න. තාම මේ ටික අයින් කළා නැහැ හැබැයි ඉක්මනට අයින් කරන්න වෙනවා. ඒක නිසා බලන්න මේ හරිද? ඊළඟට දැන් ඔය අද කරපු එක දැන් මේ වීඩියෝ එකත් මම අප්ලෝඩ් කරනවා මේ හෙට සාමාන්‍යයෙන් දවල් වගේ වෙද්දි වැඩේ. එතකොට නැවත බලාගෙන හරි ගමන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. විශේෂයෙන් වේරියබල් තියෙනවා. හරිද? කරගන්න බැරි වෙලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒක අතහැරලා දාන්න එපා. මගේ WhatsApp නම්බර් එකට ප්‍රශ්නේ වන්න. එතකොට මම ඔයගොල්ලන්ට ආන්සර් එකක් දෙන්න පුළුවන් වෙලාවකදී ඒකට උත්තරයක් දෙන්න. හරිනේ? ඔකේ 3.4 එකත් ඔන්ලයින්ද? මොකද උදේ? Sketch 3.4 එකත් ඔන්ලයින්ද? 3.3 3.3 2 කියලා version එකක් තියෙනවා 3.4 ඔක්කොම online තියෙනවා. හරිද? offline තියෙනවා 3.3 එක තියෙනවා download කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක නෙවෙයි interface එක වෙනස්. හැබැයි වැඩ කරන්න ලේසිම මම දකින විදිහට 2.8. හරි? ඒක ගොඩක් දුරට ඕන platform ඒ කියන්නේ Windows 7 10 ඕන එක වැඩ කරනවා. 3.1 කාලේ Windows 10 එකත් එක්ක යක් application එක අලුත් කියලා පෙන්වන්න ඕන හින්දා තමයි ඒකේ update එකක් දීලා තියෙන්නේ. හරි? ඒ අර ලොකු වෙනස්කම් නැහැ. ඒක නිසා download කරලා ඔයගොල්ලෝ වැඩ කරන්න පටන් ගන්න. හරිද? ප්‍රශ්නයක් තිබුණොත් මගේ WhatsApp නම්බර් එකට හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ඔය YouTube එකේ තියෙන ඒ වීඩියෝ එක හරි කමෙන්ට් එකකට දාන්න ගොඩක් අය කමෙන්ට් කරනවා මම පුළුවන් ඒවට ඒකේ ආන්සර් දෙනවා. හරිනේ? එහෙනම් අපි ලබන සතියේ ස්ක්‍රැච් එකේ තව ඔයගොල්ලන්ට කියලා දෙන්න මේ පාඩමට අදාළ කොටස් ටිකක් එක්ක ලබන සතියේ හම්බෙමු. නැවත පන්තියේ මේ ලබන සවුන්දා 2:00